right ළමයි කොහමද අයිබෝන් ඔයගොල්ලෝ හැමෝටම අයිබෝන් සර්. ආයුබෝවන් සර්. අයිබෝන් කතා අඩුයි කට්ටිය කොහමද අයිබෝන් කට්ටියටම අයිබෝන් සර්. හැමෝම අයිබෝන් කියන්නේ අයිබෝන් සර්. අයිබෝන් අයිබෝන් සර්. ආයුබෝවන් සර්. අද ලක්ෂණ දවසක් මම එහෙම කියන්නේ හේතුව අපි අලුත් සංස්කෘතියක් ඔයගලන්ට රිවිෂන් ක්ලාස් එක තුල හඳුන්වා දෙනවා. මෙතනින් බොහෝ දරුවෝ ගාව මේ අලුත් ටියුට් සෙට් එක ඇති. දැන් මේ සතියේ ඉඳන් අපේ රිවිෂන් එකේ එන දරුවන්ට මාසිකට ටියුට් 4ක් හම්බ වෙනවා. එක සතියකට එක ටියුට් එක ගානේ සති 4ට ටියුට් 4ක්. ඒ අනුව රිවිෂන් පන්තිය මාසයක් තුල අපි සති 4ක් කරනවා ටියුට් එක කරා නේද? ඒ නිසා අපි හැමෝම සූදානම් වෙමින් ඉන්නේ එකට ටියුට්ස් තියෙන කට්ටිය රේස් යන් කරන්න බලන්න. එක්මී අද ටියුට් ටික දානවා මම එක්මී අද ටියුට් ටික කෝඩිය කරනවා අපි අද රැට ඔක්කොම රෙඩි කරලා හෙට එවනවා රයිට් මම හෙට එවන්න ටියුට් ටික ටියුට් නැති අය ඉන්නවද කියලා බලමු තව ටියුට් තියෙන කට්ටිය අත උස්සන්න පුතේ හරි අපේ එඩියුකෝ එකේ ළමයින්ට නම් ටියුට් හම්බෙලා නැතුව ඇති ලබන බදාදර ඒගොල්ලන් ටියුට් හම්බෙන්නේ කැලණි ක්ලාස් එකේ ළමයින්ට ලබන සතියේ බ්‍රාස්පේන්දර තමයි ටියුට් හම්බෙන්නේ වාසිටි එකේ ළමයින්ට ටියුට් හම්බෙන්නේ කවුද වාසිටි එකේ දරුවන්ට ටියුට් හම්බෙන්නේ ලබන අඟහරුවාදනේ අඟහරුවාද ටියුට් හම්බෙන්නේ ඔය විදිහට තමයි අපේ සැලසුම යන්නේ හරි පළවෙනි විනාඩි කිහිපය අපි එක්ස්කියුස් සෙෂන් එකේ ඉන්නේ මම කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ හැමදාම පන්තිය පටන් ගන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ටියුට් එකේ එක්ස්කියුස් සෙෂන් එක කරලා තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් අපි එක්ස්කියුස් සෙෂන් එකට දාන්නේ ප්‍රශ්න 6යි ඒ ප්‍රශ්න 6ටම තනියෙන් උත්තර ලියන්න පුළුවන් ලෝව හෑන්ඩ් අත පහළ දාන්න අද ඉඳන් පන්තියේ වැඩිපුරම ප්‍රබල වෙන්න ලියන පොත පන්තිය තුල ප්‍රබල වෙන්න ලියන පොත ඒ නිසා හැම ළමෙක්ම ගන්න ලියන පොත අරන් ලියන පොතේ උඩින්ම දාන්න උඩින්ම ලියන්න පුනරීක්ෂණ පන්තිය ජනවාරි පළමු සතිය හැමදාම පන්තිය පටන් ගත්තී ලියන්නේ තනිකරම ලියන පොතේ හැම ළමෙක්ම දන්නවා ලියන පොත තුල තමයි අපි සියල්ලම ලියන්නේ කියලා ටියුට් එක පාවිච්චි කරන්නේ පන්තිය පටන් ගන්න ඉස්සෙල්ලා පළවෙනි ප්‍රශ්න 6 ලියන්න විතරයි. ටියුට් එක පාවිච්චි කරන්නේ පන්තිය පටන් ගන්න ඉස්සෙල්ලා පළවෙනි ප්‍රශ්න 6 ලියන්න විතරයි. රයිට් ඉලක්ක ගාලා වෙන් කළා. ඊට පහලින් අපි ලියනවා S right පළමු අදියර කොටුවක් දිග ඉරක් S Q ඉරක් සෙෂන් execution SESSION execution පළමු අදියර ඔයගොල්ලෝ හැමෝම දන්න SQ කියන වචනේ තේරුම short question SQ කියන වචනේ තේරුම තමයි දරුවනේ මොකද්ද short question කියන එක තමයි SQ කියලා කියන්නේ හරි අද SQ session එකේ ප්‍රශ්නාංක 1 2015 O level explain ගන්න යටි ඉරක් ලියන පොතේ තමයි මේ ඔක්කොම කරන්නේ 2015 O level paper explain තමයි අපි SQ session එක මෙහෙවන්නේ SQ session එකේ ප්‍රශ්නාංක 1 කියනවා රුපියල් 20කින් 160ක් රුපියල් 20ෙන් 160ක් ඉල්ලන්නේ එහෙනම් අපි 20 වැඩි කරනවා 160 ඔබ ලේසි ප්‍රශ්න ගණනාවක් ඔබට හම්බ වෙනවා මොන ගේනවා මේ බිඳුවට මේ බිඳුව කපනවා මේ බිඳුවට මේ බිඳුව කපනවා දෙවරක් හයි කියේ 12යි රුපියල් නිසා රුපියල් සංකේත දැමීම ප්‍රමාණය එහෙම නැත්නම් රුපියල් කියලා ලියන්නත් පුළුවන් රයිට් තව සාර්ථක SQ session එකේ ප්‍රශ්නාංක එක ඕගොල්ලෝ සාකච්ඡා කරලා අපි යන ප්‍රශ්නාංක දෙක SQ session එකේ ප්‍රශ්නාංක දෙක ප්‍රශ්නාංක දෙකේදී අපි කියනවා ඒ සමානයි නිකිල නිකිල ගුණාකාර P කියන්නේ තුනෙහි නිකිල ගුණාකාර මේ ගුණාකාර දෙකේ ගුණාකාර තුනේ ගුණාකාර A ඡේදන B ही ඇති එක් අවයවයක් B ඒ කියන්නේ A ඡේදන B කියන එකේ අදහස තමයි මතක තියාගන්න ඡේදනයේ කියන වචනේ තේරුම යට ලියා ගන්න සිංහලෙන් පොදු ඡේදනයේ කියන වචනේ තේරුම තමයි පොදු දෙකේ ගුණාකාරයට පොදු තුනේ ගුණාකාරයට පොදු අපිට හම්බ වෙන පළවෙනි එක තමයි කවුද 6 තව ලියවෙන්න පුළුවන් වගකින් 12 6 12 18 24
36 30 වගේ ඕනම සංඛ්‍යාවක් අපිට ලියවෙන්න පුළුවන්. අපි සලකනවා දෙකේ ගුණාකාරයට සහ තුනේ ගුණාකාරයට පොදු අවයව ලෙස. එක අවයවයක් ලියන්න කියන නිසා අපි එකම එක අවයවයක් ලියනවා h ඡේදන b 6යි කියලා. පැහැදිලි? අපි ගමන් කරනවා තව ඉදිරියට ප්‍රශ්න අංක 3. SQ ශිෂ්‍යන් එක ඔබ වේලාසන උත්තර ලියපු ළමෙක් නම් ටියුට් එක තුල හරි වැරදි දාන එකත් කරන්න. වැදගත්ම දේ තමයි නෝට් එක හරියට ලියන්න අපිත් එක්ක. නෝට් එක ලිවීම ඉතාම වැදගත්. හරි අපි තව ඉදිරියට ගමන් කරනවා. SQ ශිෂ්‍යන් එකේ ප්‍රශ්න අංක 3. පීරින Q අඩු කිරීම R. කරදුනා PQ රින අඩු කිරීම R. PQ අඩු කිරීම R සමාන U නම් මේ සූත්‍රය අපිට යුක්ත කරන්න කියනවා P. මෙයා යුක්ත කරන්න කියන්නේ P රවුන්ඩ් එක දාන්න ඉස්සරහින් යුක්ත කරන්න ඕනේ කියනවා. අපි දන්නවා දරුවෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා මොන ටියුට් එකද කියලා. අපි මේ ඉන්නේ ඔයගලන්ගේ රිවිෂන් ටියුට් එකේ. නමුත් ටියුට් එක අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ ලියන පොත. ලියන පොත තුල අපි කරන දේවල් ටික ලියා යමු. අපි ඉන්නේ පළවෙනි අදියර SQ සෙෂන් එකේ ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3. ටියුට් එක නැති වුණා කියලා කිසිම බාධාවක් නෑ. අද වැඩ කරලා යන්න. ඔයගලන්ට කරලා යන්න පුළුවන්. මේ ඍණ R එක අනිත් පැත්තට යනවා. PQ සමාන U ධන R වෙනවා. U ධන R. මේ පැත්ත බෙදනවා අපි කාගෙන්ද? Q ගෙන් මේ පැත්ත බෙදනවා කාගෙන්ද? Q. Q ට Q කැපෙනවා. P සමාන U ධන R බෙදීම Q. P සමාන U ධන R බෙදීම Q. අය පරබලන් P සමාන U ධන R බෙදීම Q. මේ උත්තරය ඔබට ආව නම් ඔබ නිවැරදි පිළිතුරක් ලෙස හරියක් දාගන්න. SQ සෙෂන් එකේ ප්‍රශ්නාංක 4. SQ සෙෂන් එකේ ප්‍රශ්නාංක 4. එන්න මේ ප්‍රශ්නාංක 4 අපි ගන්නේ ලඝු ආශ්‍රිත ගැටලුව. ලඝු ආශ්‍රිත අපිට යොමු වෙනවා ලෝක 3 පාදේ 9. අපි දන්නවා ලෝක 3 පාදේ 9 සමානයි 9 කියන්නේ 3 පාදේ කවුද? මේක මෙහෙම ලියන්න මට අවශ්‍යයි. 9 කියන්නේ 3 ගුණිතය. මෙතන මේ පාදේ සමානයි නම් දර්ශකයට මොකද වෙන්නේ සමානයි. අහන්නේ 9 කියන්නේ 3 පාදේ කවුද? 9 කියලා කියන්නේ 3 පාදේ දෙවෙනි බලය. හැම වෙලාවෙම ලඝු වල අවුට්පුට් එක දර්ශකයක්. ඔකට මම අමතර නෝට් එකක් දෙන්නම්. ඔයගොල්ලෝ මොකද ලියන පොතේ ඉන්න නිසා ලස්සනට මතක තියාගන්න පුළුවන්. හැම වෙලාවෙම ලොක්ට යටින් තියෙන්නේ පාදේ. ලියාගන්න සිංහලෙන්. අත පෑනේ ලියාගත්ත කමෙන්ට්. ලොක්ට යටින් ඉන්නේ පාදේ. මැද ඉන්නේ අගේ. හැම වෙලාවෙම ලඝු වල අවුට්පුට් එක මොකද්ද? දර්ශකයක්. මෙන්න මේ ගොඩක් අය දන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ගාන වරදින්නේ ඒගොල්ලන්ට. ලොක්ක යටින් පාදේ මැද අගේ ඉස්සරහින් දර්ශකය. පාදේ පොඩ්ඩක් මුල් ගණන් තුන පෙන්වන්න පුළුවන්ද? අද පුතා මුල් ගණන් තුන පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්ද? මුල් ගණන් තුන. එහෙනම් මම සම්පූර්ණ ආපස්සට යා යුතු වෙනවා. පුතාට මම රෙකෝඩින් එක එවන්න. පුතා මේ ක්ලාස් එක ඉවර වෙච්ච ගමන් මට මැසේජ් එකක් එවන්න. ඔයාලට අපි රෙකෝඩින් එක දෙන්නම් සම්පූර්ණ ලෙසන් එක. පැහැදිලි නේද? හරි සර්. හරි. හරි. ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5 එක අපි කියනවා වැඩි කිලෝමීටර් 100ක ඒකාකාර වේගය. උදාහරණ 1කට කිලෝමීටර් 100ක් යනවා. වැඩි කිලෝමීටර් 100ක ඒකාකාර වේගයෙන් ගමන් කරන වාහනයක් කිලෝමීටර් 25ක් දුරක් යනවා. කිලෝමීටර් 25ක් දුරක් යනවා. බලන්න කිලෝමීටර් 25. කිලෝමීටර් 25ක් දුරක් යාමට ගතවන කාලය. පැයකට කිලෝමීටර් 100 නම් කිලෝමීටර් 25 කියලා කියන්නේ පැයකට මෙච්චර කරන්නේ. පැයක බෙදන්න ඕනේ 7. එළමයි දන්න පැය එකක් කියලා මිනිත්තු 30ක් නැතනම් මිනිත්තුකට බෙදනවා කීයද? මිනිත්තු 15. ගතවන කාලය මෙන්න මෙවැනි ගැටලු වලදී ඔබ ඊටම සංකීර්ණව ධර්ම හිතන්න යන්න එපා. ඔබට බය නැතුව හදන්න පුළුවන්. ඔබ ධර්ම බවක් ඔබ උඩට ගන්න යන්න එපා. ඔබ ඉවසීමෙන් වැඩේ කරන්න. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. පැහැදිලි නේද දරුවනේ? යමු අපි SQ සෙෂන් එකේ නෝට් එක ලියා ගන්න හැමෝම එකේ. යට ඉන්නවා තව උත්තරේ වශයෙන් 4 උඩ ඉන්නවා පැය 1.
හරි දරුවනේ හරි අපි යමු ක්වෙස්චන් නම්බර් 6 හයවෙනි ප්‍රශ්නයට හයවෙනි ප්‍රශ්නේ යමු අපි 6 x වාරයක් x ධන 2 හා x කියන දෙන්නගේ කුඩා පුදු ගුණාකාරය මම ලස්සන ලියලා දෙන්නම් x වාරයක් x ධන 2 කියන එක්කෙනාගේ හා x වර්ගය ही කූපෝගු එක තමයි x වාරයක් x ධන 2. ඒතර මෙයාව අපි බලාකාරයෙන් ලියන්නේ. x කියලා කියන්නේ x ගේ පළවෙනි බලය. x ධන 2 කියන්නේ බීජීය ප්‍රකාශනය උගෙත් පළවෙනි බලය. එයාගේ පළවෙනි බලය. එතකොට මෙතන ඉන්නේ x වර්ගය. x වර්ගය කියන්නේ x ගේ දෙවෙනි බලය. කුඩා පොදු ගුණාකාරය. කුඩා පොදු ගුණාකාරය බවටපත් වෙන්නේ ඔබ දන්නවා x ගේ දෙවෙනි බලයයි x ධන 2 පළවෙනි බලය. ඔක තමයි අවසාන උත්තරය. එන අවසානයේ අපි ලැබෙන බොහොම පැහැදිලි පිළිතුරක් x ගේ දෙවෙනි බලය වාරයක් x ධන 2 පළවෙනි බලයක ලිවීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ වෙලාවේ අපි දන්නවා මේව බලාකාරයෙන් ලියන්න. මේ අවස්ථාවක මොනවද ලියන්න ඕනේ? බලාකාරයෙන් ලියන්න ඕනේ. හැමෝටම පැහැදිලිද? හැමෝටම පැහැදිලිද? very good. බොහොම හොඳ ප්‍රවණතාවයක් දැන් ඔයගොල්ලෝ තුල තියෙනවා මට පේනවා. ඒ දිගටම මේ උද්‍යෝගයේ පන්ති කාමරය තුල රඳවා ගන්න ඒක තමයි අවශ්‍යතාවය. දිගටම මේ කැපකිරීම කරන්න දරුවනේ. මොකද අපි මේ කරන වැඩේ වැඩක් විදිහට අපි උපරිමය කරන්න ඕනේ. ඒක තමයි අපි අවශ්‍යතාවය. SQ සෙෂන් එකේ ප්‍රශ්න 6ම අපි සාර්ථකව නිමා කළා. අවංකව අත උස්සන්න මට ඉස්සෙල්ලා මම මේ කරන්නේ ඉස්සෙල්ලා මේ ප්‍රශ්න 6 කරපේ අත උස්සන්න බලන්න. පන්තිය පටන් ගන්න ඉස්සෙල්ලා. චලනිය අමන්දා, ටානියා, සවන්දි, මෙතුලි රයිට් විශාල ළමයි ප්‍රමාණයක් මේ ටික විලාසන කරලා තියෙනවා. අන්න ඒක තමයි විය යුත්තේ. ටියුට් එක ළඟ තියනවා කියලා කියන්නේ ඔයගලන්ට පන්තිය පටන් ගන්න ඉස්සෙල්ලා පළවෙනි ප්‍රශ්න 6ටම උත්තර ලියන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්න 6ටම උත්තර ලියන්න පුළුවන්. විශාල ළමයි ප්‍රමාණයක් ක්ලියර් තියෙනවා. අපිට ඉස්සෙල්ලා මේ grade 10 එකේ link එක 10 11 වසරයට එවන්න අමතක වෙලා තියෙනවා. ඒ රෙකෝඩින් එක බලද්දි බලන්නකො මේ චලනීයලා ටානියලා මම හෙව්වා. ඔයාලා බැන්නත් එක්ක. බලන්න වීඩියෝ එක බලනකම ඔයගලන්ට අහන්න හම්බෙයි. ඇහුණාද මේ ළමයි 11 වසරේ තලන්නේ? ඔව් සර්. මේ වෙලාවට මට කෝල් එකක් හරි දෙන්න. හරිද? දැන් අනිත් එක මට මේ වෙලාවේ අපි 11 හිටියා කීප දෙනෙක්. අපේ දනෝපල කට්ටිය ඒගොල්ලෝ මට මතක් කළෙත් නෑ. මතක් කළා නම් හරි පුතා. සර් ලින්ක් එක දාලා තිබුණේ නෑ කියලා. ඒ වගේ වෙලාවට පොඩ්ඩක් මතක් කරන්න. ඔබ දන්නවා අපි අතිශය කාර්යබහුල වටපිටාවන් වල ඉන්නකොට යම් යම් මතපසුවීම් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක ඒවා නිවැරදි කරන්න ඔබේ පැත්තෙනුත් ඔබ අපිව මේ අවදියෙන් තබා ගන්න යම් කිසි වැඩ කොටසක් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා දරුවෝ හැමෝම. අපි යමු ඉස්සරහට නේද? අපි යනවා දෙවෙනි අධ්‍යයනයට ලියන්න. දැන් ටියුට් එක තුල දෙවෙනි අධ්‍යයනය ගෑවිලාවත් නැහැ. ඒ නිසා දෙවෙනි අධ්‍යයනය ටියුට් එක ගන්න හිතන්නවත් එපා දැන් ලියන්න කට්ටියම. දෙවෙනි අධ්‍යයනය ලියන පොතේ. දෙවෙනි අධ්‍යයනය. අස්සන්ට ලියන මෙන්න පොතුවක් දාන්න. ඊට මේ ඉර මෙහෙම දික් කරන්න. ඉස්සරහ ලියන්න TMQ session. TMQ session. TMQ කියන වචනේ කවුරුහරි කෙනෙක් කියන්න බලන්න TMQ කියන එකේ තේරුම මොකද්ද කියලා? TMQ කියන වචනේ තේරුම මොකද්ද? Time management question. Very good. Time management question. කාල කළමනාකරණයේ ආශ්‍රිත ගැටලු ටිකක් තමයි අපි අද සාකච්ඡාවට භාජනය කරන්නේ. ප්‍රශ්නාංක 1. රුපියල් 30000කට ණය මුදල වාර්ෂිකව 112 පොලියට රුපියල් 30000ක ණය මුදල වාර්ෂිකව 112 පොලියට රුපියල් 30000ක ණය මුදල වාර්ෂිකව 112 පොලියට රුපියල් 30000ක ණය මුදලක් වාර්ෂිකව 112 පොලියට රුපියල් 30000ක ණය මුදලක් වාර්ෂිකව 112 පොලියට වසර 5කින් ආපසු ගෙවන වසර 2කින් ආපසු ගෙවන පදනම මත වසර 2කින් ආපසු ගෙවීමට වසර 2කින් ආපසු
ගෙවීමට අපේක්ෂාවෙන් ණයට ගන්න. අපේක්ෂාවෙන් ණයට ගන්න. ලස්සන ගානක් නේද? රයිට් මේ වාක්‍ය චලනය ආයෙ පාරක් කියවන්න. රුපියල් 30000ක ණය මුදලක් වාර්ෂිකව 12% පොලියට වසර 2කින් ආපසු ගෙවීමට අපේක්ෂාවෙන් ණයට ගන්න. අපේක්ෂාවෙන් ණයට ගන්න. වසර 2කින් ආපසු ගෙවීමේ අපේක්ෂාවෙන් ණයට ගන්න. ප්‍රශ්නාංක 1. වසර 3 සඳහා වන සුළු පොලිය ගණනය කරන්න. 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 දරුවෙක් අහලා තිනවා රතුපාල ටියුට් එක නේද කියලා. නෑ රතුපාල ටියුට් එක නෙවෙයි. ඊට පස්සේ අපි දුන්නා මේ වගේ ටියුට් 4ක්. මේ මාසේ ඉඳන් රිවිෂන් එකට එනවා මේ જાතිය ටියුට් 4ක් එනවා. ඒ ටියුට් 4ම ඔයගලන්ට එන්න ඕනේ නිසා ටියුට් එක ගැන හිතන්න එපා. ටියුට් එක අවශ්‍ය නැහැ. මේ දැන් අලුත් සිස්ටම් එකට ටියුට් එක උමනා වෙන්නේ අපිට අන්තිම සෙෂන් එකේදී පළවෙනි සෙෂන් එකේදී විතරයි. වැඩි හරියක් අපි ලියන පොතේ තමයි ලියලා කරන්නේ. ඒ නිසා ටියුට් එක නොතිබ්බා කියන එක මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. වසර 3ක් සඳහා වන සුළු පොලිය සෑය. වසර 3ක් සඳහා වන සුළු පොලිය සෑය. දැන් ලියන පොතේම තමයි ලියන්න තියෙන්නේ. හැබැයි මතක තියාගන්න දැන් මේ රිවිෂන් එකේ තියෙන විශේෂත්වය තමයි මුලින් ඉඳන් ඉන්න ඕනේ. හරි? කවුරු හරි කෙනෙක් දැන් අතරමඟදී සම්බන්ධ වුණොත් එයාට මාර අමාරුයි කොතනද ලියන්නේ. එකපාරට නිකන් අර ටියුබ් ලයිට් වගේ වෙනවා. ඒ නිසා ඒ ළමයි දැනගන්න ඕනේ මුලින් ඉඳන්ම හැම ළමෙක්ම සම්බන්ධ වෙලා ඉන්න. මේ රිවිෂන් එකට ගහන්න රිවිෂන් එකක් තවත් මම හිතන්නේ මේ ලංකාවේ නෑ. මොකද එක පැත්තකින් වෙන නිසා අපි SQ ස්ටේෂන් එකකින් කෙටි පස්සට ගියා දායියා. ඊගාවට TMQ එකෙන් තනි කරම යන්නේ ඒත් ඕල වල ගරම්මයි. TMQ එකේ අපි කරන්නේ වාගේ වේගය හදන එක. ඊගාට තුන්වෙනි අධ්‍යයනයේදී අපි TL සෙෂන් එක තියෙනවා. TL සෙෂන් එකේ අපි කරන්නේ ටාගටින් ලෙක්චර් එකක්. ඒ කියන්නේ ඒ දවසේ ටාගටින් ක්වෙස්චන් වලට ඕන කරන මූලික අවබෝධය පූර්ණ අවබෝධය TL සෙෂන් එකේ දෙනවා. හතරවෙනි අධ්‍යයනයේදී අපි තනි කරම කරන්නේ මොකද්ද? හතරවෙනි අධ්‍යයනයේදී අපි තනි කරම කරන්නේ දවසේ තේමාවට අදාළව කියන්නේ ඕලෙවල් එක්සෑම් එකේ ප්‍රශ්න අහන තේමාවකට අදාළ පිටු ගානක පාස් පේපර්ස්. ඒවා බස් නායක පළාත්, සබර්ගුම් පළාත්, ඕලෙවල් නේද? ආදී වශයෙන් ගත්ත පේපර්ස් තමයි කරන්නේ. ඉතින් මේ සා විශාල ප්‍රෝග්‍රෑම් එකක් මම හිතන්නේ කිසිම රිවිෂන් එකක ලංකාවේ තියනවා කියලා. මොකද මාසෙකට අපි ටියුට් 4ක් කරනවා. මේ හැම ටියුට් එකක්ම අද වැඩ ඉවර වෙච්ච ගමන් පොතේ අලවන්න ඕනේ. පොතේ අලවන්න ඕනේ. නිසා අපේ වැඩපිළිවෙල ඔබට දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද හේතුව අපිට දරා ගන්න බැරි තරම් මේක විශාල බව අපි දන්නවා. මොකද අපි වෙනම වෙබ්සයිට් එකේ වැඩ කොටසක් කරන්න ඕනේ. අපි අනිකුත් පන්ති සියල්ලටම උගන්වන්න ඕනේ. ආයතන 7ක් අපි මෙහෙවන්න ඕනේ. අපේ පැත්තෙන් අපිට සමහර අවස්ථාවල දරා ගන්න අමාරු තරම් වැඩ කොටසක් තියෙනවා. නමුත් ඔබ ඒ සමස්ත ක්‍රියාවලියේ එක පුරුද්දක් පමණයි ඔබ එක ශ්‍රේණියක් පමණයි ඔබ නියෝජනය කරන්නේ. ඒ අපි grade 6 ඉඳන් ළමයින්ට දැන් අපි සතුව තියෙන වැඩ පිළිවෙල අසීමිත ශක්තිමත් වැඩ පිළිවෙලක්. අනිත් එක ඔබේ පැත්තෙන් ඔබ කරන්න එක දෙයයි ඔබ හොඳට ඇහෙන කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ ඔබ ගාව. රයිට් ඔබ ෆෝන් එකෙන් වෙන්න පුළුවන්, ලැප්ටොප් එකෙන් වෙන්න පුළුවන්, ටැබ් එකෙන් වෙන්න පුළුවන්. රයිට් කනට අහන්න පුළුවන් විදිය එකක් වෙන්න ඕනේ. දැන් අපිට මම හිතන්නේ මෙතන ඉඳන් අපිත් එක්ක මේ කරන පාඩම මම හිතන්නේ ටීවී එක යන වැඩසටහනක් වගේ පැහැදිලි ඇති. එහෙම නේද ළමයි? රයිට් බර ගන්නවා එහෙම අනම්මනම් ප්‍රශ්න නැතුව ඇති. එහෙම නේද ළමයි? මොකද කියන්නේ? අපි ඔයගොල්ලෝ මේ කරන සෙෂන් එක හරි ක්ලියර් ඇහෙනව නේද ඔයගොල්ලන්ට? ඔව් සර්. අනිවාර්යෙන් මම හිතන්නේ එහෙම වෙන්න ඕනේ. ඒ නිසා මම හිතනවා ඔයගොල්ලන්ට මේ දෙන්න පුළුවන් අපේ තේමාව අපි හරියට තේරුම් අරගෙන වැඩ කරනවා. හොඳම දේ දරුවන්ට. හොඳම දේ දරුවන්ට කියන එක. හරි. කතාව පොඩක් ඈතට ගිහින් නිසා අපෝ පාරක් උස්සලා අපි බලමු ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා. අපිට අහනවා 30000ක ණය මුදලක් 112 සුළු පොලියට ගත්තොත් වසර 3ක් සඳහා අය කරන සුළු පොලිය කීයද? කියන්නේ සුළු පොලිය සූත්‍රය. සුළු පොලිය සමානයි ණය මුදල වැඩි කිරීම ප්‍රතිශතය වැඩි කිරීම කාලය. යාගෙන මේ සූත්‍රය හැමෝම ඔයා ගන්න හදලා ඉවරනාට කමක් නෑ ආයෙ යටින් හදන්න මාත් එක්ක. සුළු පොලිය සමානයි ණය මුදල වැඩි කිරීම ප්‍රතිශතය වැඩි කිරීම කාලය. ගොඩක් මම දන්නේ නෑ මේකේ සූත්‍රය කියන ඉංග්‍රීසි කුටියක් තියෙනවා. සුළු පොලියට කියන්නේ I කියන්නේ interest. ණය මුදලට කියන්නේ P price. P මුදල P කියන්නේ price. ප්‍රතිශතය කියන්නේ R කියන්නේ rate.
right මේ සිම්පල් ලකුණු දැම්මත් වරදක් නෑ කැපිටල් ලකුණු දාන්න PR T කාලයට අපි කියන්නේ T time කොහොමද ප්‍රතිශතය CM පංගුවක් නිසා CNR කියලා දානවා CNR කියන එක අපි දිගටම අර ලස්සනට පොඩ්ඩක් මේ ගාන ලස්සන වෙන්න ඕන නිසා දිගට ගහලා දානවා ඒ නිසා මතක තියාගන්න සුළුපොළි වෙන සූත්‍රය I සමානයි PRT බෙදීම C සමහර පොත්පත්වල මේක කටට ලස්සනට කියන්න පුළුවන් වෙන්නේ PTR බෙදීම C කියලා කියනවා නැත්නම් ලස්සනයි මෙහෙම කිව්වා PRT කිව්වත් එකයි PTR කිව්වත් එකයි අද මම හිතන්නේ හැමෝම ලියා ගන්නවා සුළුපොළි වෙන ඉංග්‍රීසි අක්ෂර මගින් භාවිත කරන සූත්‍රය I සමානයි PRT බෙදීම C I සමානයි PRT බෙදීම C නැත්නම් මේ සූත්‍රය පාවිච්චි කරමින් අපි ගාන හදමු වසර 3ක සුළුපොළිය සමානයි ප්‍රයිස් එක 30000යි රේට් එක 112යි ටයිම් එක අවුරුදු 3යි නෑ අවුරුදු 2යි මම හිතන්නේ අවුරුදු 2යි 30000ට 112 ගානේ අවුරුදු 2ක් බෝලට බෝලේ කියලා කපනවා 312 මෙඩිකල් ආය දෙකකින් මෙඩිකල් 12 වරක් 336 දෙක දෙඩි කරන විදිහ 12 වරක් 336 බෝල දෙකයි 3600 3600 දෙකක් කීයද 7200 එනවා වාගේ I කියන්නේ මොකද්ද සුළුපොළිය වසර 3 සඳහාම සුළුපොළිය 7200 වසර 3 සඳහාම සුළුපොළිය 7200 කියන්නේ ණයෙන් නිදහස් වීමට ගෙවන මුළු මුදල සෑම අන්න රෝම ඉලක්කම් දෙක ණයෙන් නිදහස් වීමට ගෙවන මුළු මුදල සෑම ඔකටත් ඉංග්‍රීසි අක්ෂර මගින් සූත්‍රය තමයි මම කියා දුන්නා ණයෙන් නිදහස් වීමට ගෙවන මුළු මුදල කියන එක හැදෙන්නේ ලියාගන්න මුළු මුදල සමානයි ණය මුදල ගන්න පොලිය මුළු මුදල සමානයි ණය මුදල ගන්න පොලිය මුළු මුදලට දාන්නේ අපි amount එක A ණය මුදලට අපි දාන්නේ P price පොලියට දාන්නේ I එන සූත්‍රය තමයි A සමානයි P ධන I amount එක හැදෙන්නේ price එකයි interest එක එකතු වෙලා A සමානයි P ධන I එහෙනම් ණය නිදහස් වීමට ගෙවන මුළු මුදලක් හොයමු ණය නිදහස් වෙන්න නම් මේ මිනිස්සු මොකද කරන්න ඕනේ ණයට ගත්ත 30000 දෙන්නත් ඕනේ ඒකට පොලිය වශයෙන් 7200ක් දෙන්නත් ඕනේ එහෙනම් යා ගෙවන්න 37200 ණය නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල 37200යි මොකද කියන්නේ තක්කේටම තේරෙනවද හැමෝගෙම අහන්නේ ඔව් සර් තක්කේටම තේරෙනවද ළමයි බොහොම පුංචි අවස්ථා කීපයක් පමණයි ඔබට කතා කරන්න පද්ධතිය හම්බෙන්නේ අනිවාර්යයෙන්ම රයිට් පුංචි අවස්ථා කීපයක් පමණ රේස් හෑන්ඩ් කරන්න හම්බෙන්නේ අපිට ඔයගොල්ලෝ හැමෝටම වීඩියෝ ඔන් කරන්න කිව්වොත් මෙතන ඉන්න සමහර ළමයින්ට කනෙක්ෂන් එක අවුල් වෙනවා ඒ නිසා වීඩියෝ ඔන් කරන්න එපා රයිට් ඒ නිසා අඩුම ගානේ අත උස්සන්න කියන අවස්ථාවල අත උස්සන්න රයිට් මේ ගාන හොඳටම තේරිච්ච රේස් හෑන්ඩ් කරන්න බලන්න මේ ගාන හොඳටම තේරිච්ච කට්ටිය රේස් හෑන්ඩ් කරන්න හැට අටක් උත්සාහ ඉන්න මේසා විශාල පැහැදිලි කිරීමක් කරලා නොතේරිච්ච කට්ටියක් ඉන්නවා තික්ෂර ධනංජය තරුෂ කුමාර ඊළඟට තේරුනේ නැත්නම් මොකද්ද කියන එක සම්බන්ධව මට මාර ප්‍රශ්නයක් තියෙනවා ඉෂාරා නෙත්මිනි ධනෝෂි නිම්සරා දිල්ෂාන් මදුසංක දිල්ෂාන් මොකද්ද මේක නොතේරුනේ දිල්ෂාන් මම කැමති දිල්ෂාන්ගෙන් දැනගන්න දිල්ෂාන්ට මොකද්ද මේකේ නොතේරුනේ කියලා ළඟ හිටියොත් තව හරි තමයි පුදුම මැසේජ් නේ වඩ කොහොමද හරි රයිට් හරි හොඳයි අපි යමු 37200ක් ගාන ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ ප්‍රශ්නාංක 2 හැමෝම ලියන්න ප්‍රශ්නාංක 2 මෙන්න මේක ඉතා වැදගත් ප්‍රශ්නයක් ගොඩක් අය වරද්දන එක අමල් ලියන්න අමල්
30,000 යදා 2021 ජනවාරි 1 දින ව්‍යාපාරයක් ආරම්භ කරයි. මම කෙටි කරලා ඉවරයි. ව්‍යාපාරයට මම ව්‍යාපාර ලකුණ ඇන්දා. අමල් 30000ක් යොදා 2021 ජනවාරි 1 වන දින ව්‍යාපාරයක් ආරම්භ කරයි. ආරම්භ කරයි. කමල් රුපියල් 40000 කමල් 40000 යොදා 40000 යොදා 40000 යොදා 2021 4/1 දින ඔබ දවස් 2021 4/1 දින ව්‍යාපාරයට සම්බන්ධ වේ. ව්‍යාපාරයට සම්බන්ධ වේ. ව්‍යාපාරයට සම්බන්ධ වේ. ලෝහයන් අත පහළ දාන්න කට්ටියම ව්‍යාපාරයට සම්බන්ධ වේ. right ව්‍යාපාරයට සම්බන්ධ වේ. වසර අවසානයේ එතනට වෙලියන්නේ. වසර අවසානයේ ලබ සුද්ධ ලාභය වසර අවසානයේ ලද සුද්ධ ලාභය 24000ක්. 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 පළවෙනි ප්‍රශ්නය. පළවෙනි එක අමල් හා කමල් අතර අමල් කමල් දෙන්නම මල් පවුලේ සමාජිකයෝ. අමල් කමල් අතර ලාභ බෙදන සාධාරණ අනුපාතය. අමල් හා කමල් අතර ලාභ බෙදන සාධාරණම අනුපාතය සොයන්න. සාධාරණම අනුපාතය සොයන්න. අමල් හා කමල් අතර ලාභ බෙදන සාධාරණම අනුපාතය සොයන්න. අමල් හා කමල් අතර ලාභ බෙදන සාධාරණම අනුපාතය සොයන්න. ඉවර වෙච්ච ගමන් අත උස්සන්න. අමල් හා කමල් අතර ලාභ බෙදන සාධාරණම අනුපාතය. ඉස්සෙල්ලා මත උස්සන්න ලියා ගන්න පුළුවන් වෙච්ච එක ගන්න හරියට. ආනන්ද සම්පූර්ණේ ලියා ගන්න පුළුවන් වෙච්ච කට්ටිය අත උස්සන්න. දෙයියනේ අත උස්සන්න උත්තරලා යනවා. ලෝහයන් අත පහළ දාන්න. ඔබ අවදියෙන්ද ඔබ ශක්තිමත්ද කියලා බලන්න අපිට තියෙන එකම මෙවලම තමයි ඔබට කියන රේස් හෑන් කිරීම. රයිට් ඒ නිසා රේස් හෑන් කරන වෙලාවට හරියට රේස් හෑන් කරන්න. යස්. ඉවර වෙච්ච කට්ටිය අත උස්සන්නේ. දෙදෙනා අතර ලාභ බෙදෙන සාධාරණ අනුපාතය. very good සුකුණු සර්. කීයද සුකුණු ආවේ උත්තරේ? 4ට 3යි. කීයද? 4ට 3යි. 4ට 3යි. සුකුණ්ට ආපු අනුපාතය 4ට 3යි බලමු. අනිත් අයට ආපු උත්තර තම එක්කෙනයි දෙදෙනා අතර ලාභ බෙදෙන සාධාරණ අනුපාතය. තාම එක්කෙනයි ඉන්නේ. දෙන්නයි. පවිත්‍ර නයනාංජන කියන පවිත්‍ර කීයදායි? ඊගා එක්කෙනා පියුමි කීයදායි? 4ට 3යි සර්.
එන්නේ මට 4ට 3යි සර්. පියුමිට ඇවිල්ලා තියෙන 4ට 3යි. very good. තව බලමු. හිරුනි හිරුනි කීයද ආවේ? 4.3යි සර්. 4ට 3යි. ජෙනිති මලීෂා කීයද ආවේ? 4.3යි සර්. 4ට 3යි. සසංක ඉඳුවරට කීයද ආවේ? 4.3යි සර්. 4ට 3යි. ටානියා කීයද ආවේ? 4.3යි සර්. අයියෙන් කියන ටානියා 4.3යි සර්. 4ට 3යි. 4.3යි. සවන්දි කීයද ආවේ? 4.3යි සර්. 4.3යි. අවිෂ්ක රූපසිංහ 4.3යි සර්. very good. චරණිය අමන්දා 4.3යි සර්. 4.3යි. සයුනි 4.3යි සර්. අපි බලමු ඔබ සමගි උත්තර හරිද කියලා. මේ වගේ වෙලාවට අපි දෙපැත්තට ලියා ගන්න ඕනේ දෙන්නව. ඔබ දන්න එක්කෙනෙක් කවුද මේකේ? අමල්. ඒක චරිතයක් තමයි අමල්. අනිත් එක්කෙනා අමල්. එතකොට මේ අමල් කෙනෙක් කෙනා ගෙනාවේ රුපියල් 30000යි. කමල් කෙනෙක් කෙනා කීයද ගෙනාවේ? 40000. එහෙම නේද? 40000 කියලා කියන්නේ චරණි කමල් ගෙනාවේ 40000ද? ඔව් සර්. 40000. ඒතර අමල් මේ ව්‍යාපාරේ තුන මාස 12ක් ඉන්නවා. එහෙම නේද චරණි? ඔව් සර්. මාස 12ක් ඉන්නවා. එතකොට කමල් කෙනෙක් කෙනා මේ ව්‍යාපාරේ තුල ඉන්නේ මාස 9යි. මාස 9යි. චරණි ඔව් සර්. දැන් ඔයා හිතනවාද ඔයා කියපු උත්තරේ හරි කියලා? ඔව් සර්. ඔයා කියපු උත්තරේ හරි කියලා චරණි කියනවා. සමන්දි මොකද කියන්නේ? හරි සර්. කොහොමද හරි කියන්නේ? අමල් ව්‍යාපාරේ ඉදිරි රුපියල් 30000 ඉඳලා ඉත. ඒතර 12 සරත් තුන 36යි. ඒතර මෙතන ඉන්නේ 3,60,000ක් නේ. ඒතර මෙතන 40000ක් නේ මම කිව්වේ. 40000ක් ගෙදරම කියලා නේද කිව්වේ ළමයි? ඔව් සර්. 40000 ගානේ මෙයා කමල් කෙනෙක් කෙනාවේ 4යි 1නේ. ඒතර පළවෙනි මාසෙ තුන අයින් වෙන්න බෑ. 12න් 3ක් අයින් කළාම කීයද? 9 නේද? එතන 9යි නේ 4 වරක් 9 කිය 36යි. එතනත් වෙන්නේ 3,60,000. එහෙනම් දෙන්න අතර ලාභ බෙදන සාධාරණ අනුපාතය 91 නෙමෙයිද? දෙදෙනා අතර ලාභ බෙදන අනුපාතය 91 නෙමෙයිද? ඔව් සර්. කියන්නේ ළමයි. ඔව් සර්. එතකොට දැන් අර විශාල ළමයි කණ්ඩායම වීරවරු වගේ පට්ටපල් බොරු ටිකක් හරියන්නේ පටන් ගත්ත 10 දෙනාව නේ. ඊට පළවෙනි අපි පන්තියේ ඉන්න ඉතාලම දක්ෂතම ළමයි 10 දෙනා අඳිනවා ඇඳිල්ලක් මොකුත් නැහැ මේ. කොහොමද ඇඳි මට මේ චලනි පොඩ්ඩක් මට කියන්න. ඔයා ඔක ওই තරම් විදිහට වරද්දාගන්න ඇඳපු විදිය පොඩ්ඩක් මට කියන්න. සර් මං සර් මාස ගාන අරගෙන නෑ සර් නිකම්ම මේවා කරලා තියෙන්නේ. සරල කරලා තියෙන්නේ. ඒක මාස ගාන විතරක් හිතලා අපිට බෑනේ කොහොමද කවදාවත් මේ වැඩේ කරන්නේ. මොකද දෙදෙනා අතර මුදල් බෙදෙන සාධාරණ අනුපාතය කිව්වම ඒකට අපි කියන්නේ කාලය සහ මුදල වැඩි කරන අනුපාතය නිසා විරෝධය ගන්න මේ වගේ ඒවා වැඩි කියන්නේ කාල මුදල අනුපාතය. කාල වැඩි කිරීම මුදල. මේකට අපි කියන්නේ කාල මුදල අනුපාතය. right? අපි මේ සවන්දි වෙන්නේ තාම දක්ෂ දරුවෝ මේව වරද්දනවා කියන්නේ මාර මේ අභියෝගාත්මක තත්ත්වයක් නිසා මේ කවුද සවන්දි මොකද ඔබ සවන්දි මට පැහැදිලි කරන්න බලන්න ඔබ මේක ඇඳ ගැනීමේ ක්‍රමවේදය මොකක්ද දුන්නේ ඔබ කොහොමද ඇඳ මේ විදිහට වැරදුනේ කොහොමද මම සර් මාස ගානට අනුපාත ගත්තේ. මාස ගානට අනුපාතය ගත්තොත් සාධාරණයිද? නෑ සර්. අසාධාරණයි නේද? ඔව් සර්. අසාධාරණේ මට නම් පෙන්වන්න බෑ. අනේ තව එකෙක් කියලා තියෙනවා මෙසේජ් එකක්. සර් මට ආවේ 192. ඌව හැම ගහන්න ඕනේ. එයි මම මෙච්චර දැන් පැහැදිලි කළා. ඉන්නේ කොහොමද කියලා මේ අර උත්තරේ වැරදි කියලා මේ ඔක්කොම ටික මූ ආයෙ යනවා මෙසේජ් එකක්. සර් මට ආවේ 192 කියලා. ආණ්ඩුව ඉතින් කාටද කියන්නේ කියලා. හරි. මම හිතනවා ඔබ තුළ තියෙන ශක්තිය සහ දුර්වලතා හඳුනා ගැනීම
පෙරට වඩා දැන් කරගන්න වෙයි දරුවනේ. ඒ කියන්නේ වැඩි අවධානයක් යොමු කරා. නමුත් දැන් අපි දන්නවා දෙදෙනා අතර ලාභ බෙදන්න ඕන සාධාරණ අනුපාතය කීයද? 1:1 මම මේ ගීතල මතම ඔබට වරද්දන්න දුන්නේ. එහෙනම් එකිනෙකාට ලැබෙන මුදල් ප්‍රමාණය. කියමු. මුදල් ප්‍රමාණය ගත්තොත් 24000න් දෙකෙන් එකක් හම්බ වෙනවා කාටද? අමාරුට. 24000න් නැවත තව ඉතුරු දෙකෙන් එකක් හම්බ වෙනවා. සහභාගියක් හම්බ වෙනවා අමාරුට. එහෙනම් අමාරුට යනවා කීයද? දෙදෙනාට ලැබෙන ලාභ ප්‍රමාණය වෙනම හොයන්න පැක් ගාලා අමාරුට 12000යි කමාන්ට 12000යි. මේක ඉතාම සාර්ථක ලෙස සුපුරුදු ආරම්භයක් ගත්තා. මේ වැරදි උත්තරයක් කියලා අනිත් ඒවා සුපුන් ගිය පාරේ ගියා. හොඳට. රයිට් හොඳට ගියා. හොඳ ආරම්භයක් ලබා දුන්නේ සුපුන් ඉතාම වටිනවා. රයිට් ඒ ආරම්භයේ ඔස්සේ පන්ති අතිදක්ෂ දරුවන් පවා සුපිරියට නොමග ගියා. ඉතාම වටිනවා ඒක. හරි. දැන් වරදිනවා කියන එක කාට හරි කමන්නේ වැරදිලා. මේව මතක හිටින්න ඕනේ. වැරදීම කියලා කියන්නේ ඉගෙන ගැනීම තමයි. වැරදීම තුලින් ඉගෙන ගන්න පුළුවන්. recurrent education. වැරදීම තුලින් ඉගෙන ගැනීම. right. මම හිතනවා අපි තාම සාර්ථක ලෙස අද දවසේ TMQ session එකේදී බරපතල සංකල්ප කීපයක් අපි කතා කළා. ඒ කතා කරපු සංකල්ප දිහා බලද්දී ඔබ තුල තව වර්ධනය විය යුතු බොහෝ ගුණාංග තියෙනවා කියලා ඔබම තේරුම් අරන් ඉන්නවා කියලා මට යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හරි. මම TMQ session එකේ ඉඳන් ඔබ වරයි යනවා ලියන්න අලුත් මාතෘකාවක් තුන්වන අධ්‍යයනය. තුන්වන අධ්‍යයනය. තුන්වන අධ්‍යයනය. තුන්වන අධ්‍යයනය. තුන්වන අධ්‍යයනය. දැන් මෙතන මේ ඉන්න ඝන පූර්ණයේ දිහා බලද්දී මෙතන මම හිතන්නේ වැඩි හරියක් ඉන්නේ අපේ පන්ති තුල ඉන්න ස්ටේජ්ගේ දරුවෝ සහ සියත්‍රගේ දරුවෝ තමයි මෙතන වැඩි ඝන පූර්ණයක් වශයෙන් ඉන්නේ. දැන් මෙතන ස්ටේජ්ගේ දරුවෝ හොඳටම දන්නවා අපි ඔබට මේ ඉගෙනීම් ක්‍රියාවලිය කරන්නේ අතිශය සමීප ලෙස ආදරණීය ලෙස ඔබට දැනෙන ලෙස තමයි මේ වැඩේ කරන්නේ. ඒක මම හිතන්නේ ලලිත සරුත් එහෙම තමයි ආයතනෙට වගේ. ඉතින් අපි මේ වෙලාව කරන් යනවා අඩි බොහෝ දුරට පන්තිය තුල. ඉතින් අපි බොහොම මේ ඔබට සමීපව ඔබත් එක්ක බොහොම ආදරේ බෙදා ගැනීමෙන් තමයි මේ පන්ති කාමරේ උගන්වීම කටයුතු කරන්නේ. දැන් ඔබ මෙතන දන්නවා අපේ ස්ටේජ්ගේ ඉන්න ළමයි. තමයි ඊයේ පන්තියේ දැම්ම ලලිත සර් නීතිය හැම සතියෙම කරන සියලුම පොත් ගේන්න. හැමදාම පන්තියේ. ඒත් එහෙම තමයිනේ. හැමදාම මේ පොත් ටික ගේන්න. මැස්ටර් ඩේ පොත ගේන්න ඕනේ. පේපර් ක්ලාස් පොත ගේන්න ඕනේ. රයිට් ඊට පස්සේ රිවිෂන් පොත ගේන්න ඕනේ. ඊට පස්සේ තියරි පොත ගේන්න. දැන් 10 පන්තිරේ නම් 10 තියරි පොතක් ගේන්න. පොත් පහයි. හැම පොතම තියරි පන්තිරේදී ෆිසිකලි අපි හම්බෙද්දි ගේන්න ඕනේ. අපච්චි මමයි පොතක් ගේන්න ඕනේ. ඔය ගේන ක්‍රියාවලිය තුළ ඔබ යතින් පුංචි හරි වැඩක් දක්වුවොත් අපි ඔබට ගහන්න අපිට වෙලාවක් නෑ අපරාධය. අපි ඔබට දඩුවමක් කරන්න මේ අත ඔස්සනවා කියලා කියන්නේ අපේ අතත් පොඩ්ඩක් කරගෙන ඉතනවනේ. අපි මොකටද මේ කොහෙවත් යන කෙනෙක් නිසා අත ඔස්සන් කාටවත්. රයිට් මම ඒ නිසා තීරණය කළා මේ ඉදිරියේදී කිසිම හේතුවක් නිසා අපි ඔබට දඩුවම් කරන්නේ නෑ. හැබැයි මතක තියාගන්න ඔබේ අතින් අඩුපාඩුවක් කියලා පන්ති වල වඳින්න දෙන්න එපා මං ගාව. මම වඳින්න දෙන්නේ නෑ. ඒක තමයි මගේ දඩුවම. රයිට් පුළුවන් නම් ක්‍රියාත්මක කරන්න එපා. right අඩුපාඩුවක් වුණා නම් මොනවා හරි හේතුවක් නිසා ඔබේ අතින් පොත ගෙනාවේ නැත්නම් ඒත් පදින්න දෙන්නේ නැහැ. ළඟට ඇවිල්ලා ඇඹරිලා වැන්දත් මම නැගිටලා යනවා. ඒක තමයි දෙන්න ඕන හොඳම දඩුව. right ඒ නිසා ධර්ම ගණයේ වැරද්දක් කළොත් මම කියලා දෙන්නේ මම මාසයක් කතා කරන්නේ නැහැ. ඒක තමයි දෙන්න දෙන හොඳම දඩුව. ඒ නිසා මේ කරන ක්‍රියාවලිය තුළ ඔබ සාර්ථක වෙන්න. හොඳ සාර්ථකත්ව කරගන්න. මොකද ඕගොල්ලන්ට අපිතරම් කැප වෙන අපිතරම් මහන්සි වෙන තවත් පිරිසක් ඕගොල්ලන්ට ඔයාලගේ සමාජ තලයේ තුළ හම්බුනොත් අපිටත් කියන්නේ අපිත් බලනවා මේ වගේ මිනිස්සු තුළ අපිට ගන්න තව දේවල් තියනවාද කියලා. එහෙම නැත්නම් අපි ඒ අයගෙන් අපි උනත් ඉගෙන ගන්න ලැහැත්. අපිත් ඒ වගේ ඒ අයගෙන් දෙයක් ලබා ගන්න ලැහැත්. ඒත් ඒ නිසා අපි වගේ ඕගලන්ට කැප වෙන කවුරු හරි ගුරුවරු ඉන්නවනම් අපිට කියන්නේ. අපිත් ඒ ගුරුවරුන් ගාව තියෙන හොඳ ගුණ ධර්ම අපිත් ඉගෙන ගන්නවා. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා හොඳ වීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. හොඳම දේත් හොඳ වෙන්නේ. better than the best. හොඳම දේටත් වඩා හොඳ වෙන්නේ. කියන තුන්වන අධ්‍යයන TL session. TL session. TL ඉරක් session. ESSIO. TL කියන වචනේ තේරුම මොකද්ද? Targeting lecture. TL කියන වචනේ තේරුම මොකද්ද ළමයි? ඔය පේනවනේ. අහන්නේකට උත්තර දෙන්න තමයි මේ පන්ති ඉන්නේ. මම කියන්නේ මම තියරි පන්තිය මම කිව්වේ. right? තියරි පන්තියේදී බෝ බෑ. ඒ තරම් අපිට ආදරේ ළමයි තවත් නැහැ. ඔන්ලයින් එකට ආපු ගමන් මොකද වෙන්නේ? ඔන්ලයින් එකට ආපු ගමන් මොකද වෙන්නේ? දුමාකාර දරුවෝ ඉන්නේ. මං අහනවා දැන් TL කියන වචනේ තේරුම මොකද්ද කියලා. දන්නේ නැහැ සමහරව. TL කියන වචනේ තේරුම මොකද්ද?
targeting lecture. targeting lecture right දවසේ ඉලක්කගත ඔව් ඉලක්කගත දේශන ඉලක්කගත දේශන දැන් මේ තේරෙන්න තියෙනවා සිංහල ලියාගෙන ඉලක්කගත දේශන අද දවසේ ඉලක්කගත දේශන right කියමු ප්‍රශ්නාංක 1 අද දවසේ ඔයගලන්ට මේ targeting question වල ධර්මවලටම තියෙනවා භාග ආශ්‍රිත ගැටලු පොඩක් දාගන්න හැමෝම රුපියල් 8000කින් රුපියල් 8000කින් 140ක් කීයද? මම හිතන්නේ අපි මේ ඉස්සර තිබ්බ රිවිෂන් එකෙත් මම මේ වගේ ගානක් දුන්නා 8000කින් 5න් 3ක් දුන්නා. දැන් මීට වඩා වෙනස් එකක් දැන් දෙන්නේ 8000කින් 140ක් කීයද? 4 වල අතුක්සන් 8000න් 140ක්. ජෙනිති මලීෂා very good. 8000න් 140ක්. ධනුෂි very good. 8000 වැඩි කිරීම 100න් 40. බිඳුවට බිඳුවයි බිඳුවට බිඳුවයි 8 වරක් අතර 32යි බිඳු 2යි 8000කින් 140ක් කියන රුපියල් 3200 රුපියල් 3200 අතපාල දාන්න රුපියල් 3200 ප්‍රශ්නාංක 2 දාන්න ටාගටින් ලෙක්චර් එකේ ප්‍රශ්නාංක 2 ඔබට බොහොම සමීප අත්දැකීමක් ලබා දෙන 8 11 8යි 3යි 11 11යි 3යි 14යි 14යි 3යි 17 මම කොහොම කියද්දිම ඔබේ ඔළුවට යන්නේ නැති මේක මොන ශ්‍රේණියක්ද මෙන්න මේ වගේ ශ්‍රේණි වලට අපි කියනවා ද්විතීය කෘත්‍ය මොනවා කියලාද සමාන්තර මොනවද මේවට කියන්නේ සමාන්තර ශ්‍රේණි සමාන්තර ශ්‍රේණි ඕනම සමාන්තර ශ්‍රේණියක අනුයාත පද අතර අනුයාත පද දෙකක් තෝරන් ඒ අනුයාත පද අතර වෙනස බැලුවොත් ලැබෙන එකට මොකද්ද කියන්නේ පොදු අන්තරය බලන්න ඕන නම් පසුපදයෙන් අඩු කරන්න ඕන මොන පදයද? පෙර පදේ. පෙර පදේ. 14 11 ගියාම කීයේ? 3යි. පොදු අන්තරයට දාන සංකේතය මොකද්ද? D. D. පොදු අන්තරයට දාන සංකේතය D. ඉස්සලා මේ ටික ලියා ගන්න. ඉස්සලා මේ නෝට් එක ලියා ගන්න. දාහතරෙන් 11 ගියාම පොදු අන්තරය 3යි. දාහතරෙන් 11 ගියාම පොදු අන්තරය 3යි. පොදු අන්තරය 3යි. කොහොම පැහැදිලි? පොදු අන්තරය 3යි. ලියපු නැති එනවා වෙලාව දෙන්නත් වලියා ගන්න. තව පොඩ්ඩක් ආය ගන්න පාරට. මේක සමාන්තර ශ්‍රේණියක්. පොදු අන්තරය 3. කාලය ඇති නේද? ඇති ඇති. එතකොට මතක තියාගන්න ඕනම සමාන්තර ශ්‍රේණියක පොදු පදේ ලියාගන්න. පොදු පදේ tn සමානයි. පොදු පදේ ලියාගන්න මතක හිටින්නම ලියාගන්න. පොදු පදේ tn සමානයි. tn සමානයි. ඒ ධන එන්රින් එක වාරයක් d. මෙන්න මේක ලියලා උද්දට පුරුවක් දාගන්න. සමහරව දන්නවා වැඩිනේ පඬිතයි සමහරව ලියා ගන්න යවුවා. අපිට ඉගෙන ගන්න ළමයින්ට උදව් කරන්න පුළුවන්. නමුත් අපිට තේරෙන්නේ නැහැ පඬිතියන්ට ඒ දණ්ඩ යන්න කියාද. tn සමාන ඒ දණ්ඩ එන්රින් එක වාරයක් d. දැන් ඔයාලෙන් අහනවා 8 11 14 17 කියන මේ ඩොට් තුනක් තිබේ රටාව යන බව පේන්නේ. මේ රටාවේ ධාවන පදය. යාගන්න ධාවන පදය. සොයන්න. මේ රටාවේ 10 වෙනි පදේ සොයන්න. ඔබට විනාඩි 5ක් ලබා දෙන්නම්. මේ පොදු පදය මේ සූත්‍රය පාවිච්චි කරලා ගාන හදලා තොක්සන්. සූත්‍රය පාවිච්චි කරලා ගාන හදලා තොක්සන්. මෙන්න මේක තමයි මේ ටාගටින් ලෙක්චර් එකේ TMQ සෙෂන් වල තියෙන වාසිය. ඔබට මේ දෙන වෙලාව තුල ඔබ හදන්න. මේ වෙලාව තුල ඔබට තේරෙනවා ඔබ කොච්චර සාර්ථකද අසාර්ථකද. very good. ටානිය පළවෙනි පිළිතුර සපයනවා. සවන්දියාමාය දෙවෙනි පිළිතුර. ධනුෂි පූර්ණිමා සසංක ඉන්දුවර තම දක්ෂ ජනිති මලීෂා චරණි අමන්දා අවිෂ්පේත අමෝද් සුහේලි සයුනි ගිලුනි ඔම තරකාරී පිළිතුරු සැපීම. චනිත්ම සුපුන්මුස්සර මහේෂිකා
अविष्क रूप सिंह, सुधीर लखमाल, हिरुनी, वेरी गुड, विसंधि बहुत तरहकारी तत्व, आशिंचना, मितुली, नादिल, विश्वकवित्म, ईशान, तो वो බලන්න මේ දෝලණය වෙනවා මේ නම් ටික දිහා බලද්දි මේ ඒසාමාර්ථ පොකුරු මේ තියෙන. ඒසාමාර්ථ පොකුරු. මේ කට්ටිය අනිවාර්යෙන් ඒ ගන්නවා ගණන් ගන්න. ඒක ඉරහඳ වගේ විශ්වාසයි මට. එතකොට අපි මේ සූත්‍රය පාවිච්චි කරනවා tn සමානයි ඒ දන එන්ට්‍රින එක වාරයක් d. කාටරි මේක හදාගන්න බැරුව කියලා නම් බැරුව ගියේ ඌ දන්නේ නැහැ ඒ කියන්නේ මොකද්ද කියලා. බෑ d කියන්නේ පොදු අන්තරය කියලා දන්නවා. n කියන්නේ පද ගාන කියලා දන්නේ නැහැ. 10 වෙනි පදේ නිසා අපි දාන්නේ t 10යි. පළවෙනි පදේ ටොං දාලා පේන 8යි. බලද්දිම පේන පළවෙනි පදේ 8යි. පද ගාන 10 අඩු කිරීම එක වාරයේ d. d කියන්නේ පොදු අන්තරේ වෙනස 3යි. වෙනස 3යි. 8ට එකතු කරන්න ඕනි. 8ට එකතු කරන්න ඕනි 10යි 1යි 9ක්. 9 වරක් 3. ඉස්සලා මේකේ මෙඩිකල් එකේ ඉන්න ඕනේ. 10න් එකක් අඩු කරන තැන 10න් එකක් ගියාම 9 9 වරක් 3 27යි. 27යි 8යි එකතු කරපු තැන උත්තරේ කියන්නේ 35යි. පරක් වුණාට කමක් නැහැ මේ උත්තරේ ආපු යතොක්ස. පරක් වෙලා හෝ මේ උත්තරේ ආපු අය. පරක් වෙලා හෝ මේ උත්තරේ ආපු අය. හරි. මම අහනවා මුල් පද 10 එකතු සොයන්න. ඊගා ප්‍රශ්න. මුල් පද 10 එකතු සොයන්න. ලෝහෑන් හැමෝම අත පහළ දාලා ඉන්න ඉස්සලා. ලෝහෑන් අත පහළ දාලා ඉන්න. මුල් පද 10 එකතුව. හදලා ඉවරෙච්ච එකම අත උස්සන්න. කවුරු ළමෙක් මේ ගාන හදලා ඉවරෙච්ච එකම අත උස්සන්න. මුල් පද 10 එකතුව. බලමු මේ තර්කකාරීත්වය උපරිමයේ කොතනද තියෙන්නේ කියලා පන්ති. very good මට හිතුණා සමන්දිය අත උස්සයි කියලා. ඊගාට චරණිය අත උස්සයි බෝදුරට. හරියටම හරි. right කියලා තප්පර ගානෙන් අත උස්සනවා. සසංක හිරුණි අත උස්සලා ඉනවා ධනුෂි පූර්ණිමා ජනිති සුහේලි අවිෂ්ක සිතුම් පුබුදු මිතුලි ධනුෂි සෑයන තරංකාරීත්වය. තම ඉහළ මට්ටමක් දරුවනේ. ඒක තමයි ඔබතුල වර්ධනයේ වියුතු තත්ත්වය. එහෙනම් අපි ලියනවා අයිති වෙන සූත්‍රය හැමෝම ලියාගන්න නිශ්චයෙන් සමානයි. n බෙදීම 2යි a ධන l. ඒ කියන්නේ අවසාන පදේ දන්නවනම් මේ සූත්‍රය පාවිච්චි කරන්න. අවසාන පදේ දන්නවනම් මේ සූත්‍රය පාවිච්චි කරන්න. හරියට වැරදුන හැමෝම මේ සූත්‍රය ලියලා තියෙන කොහේ හරි තැනක් හොඳට පේන්න කොටු කරන්න. හරියට වැරදුනොත් මේ සූත්‍රය ලියලා කොටු කරන්න. ඔබ දන්නවා මේ රටාවේ 10 වෙනි පදේ කීයද? 35යි කියලා. මොකද ඊට උඩ පියවරේ අපි 10 වෙනි පදේ හොයලා ඉවරයි. මුල් පද 10 එකතු වෙන නිසා ලියන්නේ කෙලින් 10. පද ගාන 10යි. 10 දෙකෙන් බෙදලා පළවෙනි පදේ කීයද? පළවෙනි පදේ කීයද? පළවෙනි පදේ කීයද? 8යි. අවසාන පදේ කීයද? 35යි. ඇයි? මුල් පද 10 එකතු හොයන තැනදී ඒ කියන්නේ පළවෙනි පදේ. 35 35 කියන්නේ අවසාන පදේ. තේරුම් ගන්න. 10 දෙකින් බෙදුන තැන කීයද? 5යි. 5 වැඩි කරන්න ඕනේ. 35 8ක් 35ට එකතු කරන 8ක්. 35යි 8යි කීයද? 43යි. එහෙනම් අපි 43 වැඩි කරනවා 5යි. මුල් පද 10 එකතු බවට පත් වෙනවා. 5 වරක් 3 15න් 5 දාන එකක් ඉතුරුයි. 5 වරක් 4 21යි 21යි 215යි. එහෙනම් මුල් පද 10 එකතු 215යි. මුල් පද 10 එකතු 215යි. මුල් පද 10 එකතු 215යි. පොතේම තේරුණාද? ඔව් සර්. සෝයන් අත පහළ දාන්න. අත පහළ දාන්න. මුල් පද 24ෙහි එකතුව සොයන්න. මුල් පද 24 එකතුව සොයන්න. සෝයන් අපි බලමු කවුද ඉස්සෙල්ලම බලන්න කියලා. මුල් පද 24 එකතුව සොයන්න. මුල් පද 24 එකතුව සොයන්න. මුල් පද 24 එකතුව සොයන්න.
තාම කවුරුත් නැහැ. මුල්පද 24 එකතු වෙච්චාද? තුවතර වේගයෙන් හදන්න. හරි. හරි. නලින් සර් මේකේ මෙසේජස් දාන්න පුළුවන් හොස්ට් පෝස්ට් විතරයි නේද? चलनी मिस्टर दिलुम दिलुम से කවුද चलनी ඔව් සර්. ඉතින් මේකේ පුළුවන් මේ හොස්ටයි කොහොස්ටයි විතර නේද මෙසේජස් දාන්න පුළුවන් chat එකේ. ඔව් සර්. හා රයිට් හරි ඕකේ. මුදල් මතක තියාගන්න මේ ඉගෙන ගන්න වෙලාවේ වෙන වෙන කාටවත් මෙසේජස් දාන්න එපා. රයිට්. සුපුන් කාටරි මෙසේජ් කරලා තිනවා පන්තියේදී. හරි. මම ඒවට කැමති නෑ. රයිට්. හරි. හරිද රයිට්. හරි. බලමු. මුල්පද 24 එකතුව සොයන්න. දැන් මුල්පද 24 එකතුව සොයන්න කියලා කියපු ගමන් හරිද? මුල්පද 24 එකතුව හොයන්න කියපුවා අපි පාවිච්චි කරන එකතු වෙන දීර්ඝ සූත්‍රය. අවසාන පදේ දන්නවනම් තමයි SN සමානයි n බෙදීම 2යි එතන සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි කොහෙවත් තැනක 24 වෙනි පදේ දන්නේ නැහැ නේ. ඒ නිසා අපි වෙන සූත්‍රයක් පාවිච්චි කරන්න ඕනේ. 24 වෙනි පදේ දන්නේ නැත්නම් අපි පාවිච්චි කරන්නේ SN සමාන n බෙදීම 2යි 2යි a ධන n ඍණ එක වාරයක් d කියන සූත්‍රය. ඔන්න සූත්‍රය. SN සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ එක වාරයක් d සූත්‍රය. SN සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ එක වාරයක් d සූත්‍රය. අය පාරක් බලන්න. SN සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ එක වාරයක් d සූත්‍රය. එතකොට මේකෙදි මුල් පද 24 නිසා S 24 වෙලා 24 දෙකෙන් බෙදලා දෙවරක් 8 කියලා දාලා මොකද පළවෙනි පදේ 8යි ඒ වෙනුවට දාන්නේ 8 24න් එකක් අඩු කරලා මොකද n කියන්නේ පද ගාන 24යි 24න් එකක් අඩු කරලා d පද අතර වෙනස තුනයි කියන දාන්න ඕන 24 දෙකෙන් බෙදුවම 12යි සංගලේ අපි සංගලවරන්ට ආදරයට කියන්නේ සංගලේ කියලා
සංගල වරහන්ට අපි ආදරයට කියන්නේ මොකද්ද? සංගලේ කියලා කියන්නේ සංගලේ. එතකොට දෙවරක් අට ගියේ 16යි 24න් එකක් ගියා 23යි 23 වරක් තුන ගියේ 69යි 69. දැන් මොකද කරන්නේ? සංගලේ ගාවේ ඉන්නවා තව ඉලක්කම් දෙකක් එකතු වෙන්න ඕනේ. එකතු වෙන තැනදී අපි ගන්නවා 12 වැඩි කිරීම 69යි 16. 9යි 6යි 15 පහ දාන එකක් ඉතුරුයි 6යි 1යි 7යි 1යි 8යි. 12 වැඩි කරනවා කියන්නේ 85යි. 12 වැඩි කරනවා කාගෙන්ද කතා කරමු 12 වැඩි කරනවා අපි 85යි. ඒතර 12 85න් වැඩි කරන තැනදී අපිට හම්බ වෙනවා මොකද්ද? රයිට්? හරියි. ටීචර්. දෙමාත් කතායි. 12 වරක් භාගයේද 60යි 6ක් ඉතුරුයි 12 වරක් 8 ගියේද 96යි 96යි 6යි ගියේද ළමයි 102යි. චලන උත්තරය ආවේ 1020ක්ද? ඔව් සර්. රයිට්. තව සාර්ථක ඔයගොල්ලෝ ගණනය කිරීම කරමින් යනවා දරුවනේ. මේක තමයි අපේ රිවිෂන් එකේ තියෙන තුන්වෙනි අදියර TMQ සෙෂන් එක. TL සෙෂන් එක. අපි තම සාර්ථක ලෙස අද දවසේ මුලින්ම කළා මොකද්ද? පළවෙනි අදියර විදියට SQ සෙෂන් එක කළා. දෙවෙනි අදියර විදියට අපි තම සාර්ථක ඔයගොල්ලොත් එක්ක TMQ සෙෂන් එක කළා. තුන්වෙනි අදියර විදියට අපි ටාගටින් ලෙක්චර් TL සෙෂන් එක කළා. අපි TL සෙෂන් එකේ ඊගාව දිනට ගමන් කරමු. මේ ඉගෙනගත්ත ඓක්‍ය සෙවීම භාවිතා කරලා අපිට තව එකම එක ගානක් දෙනවා. බලමු ඔබ තුල තියෙන හැකියාවන් කොහොම අපි දකීද කියලා. මෙන්න ගාන ලියාගමු. 12 15 18 21 මෙන්න ශ්‍රේණිය. මේක අනිවාර්යයෙන්ම ඔබ දැක්ක ගමන් ඔබ දන්නවා මොකද්ද? සමාන්තර ශ්‍රේණිය. මේ අපි සමාන්තර ශ්‍රේණියට අද කරන ප්‍රශ්නාංක දෙක. සමාන්තර ශ්‍රේණිය. විභාගෙදි ගොඩක් වෙලාවට අහනවා මේ කිනම් වර්ගයේ ශ්‍රේණියක්. ඒතර ඔබ උත්තරේ පෙන්න ගම ලියනවා මොකද්ද? සමාන්තර ශ්‍රේණියක් කියලා. ඊට පස්සේ අපිට තියෙනවා හේතුව ලියන්නේ. ලියන්නේ හේතුව විභාගෙදි අනිවාර්යයෙන්ම මේක ඕනෙනවා. විභාගෙදි යනවා මේ ශ්‍රේණියක් දීලා මේ කිනම් වර්ගයේ ශ්‍රේණියක්. ඔබ පෙන්න ගම ලියන උත්තරේ දාන්න. පදාතර පරතරය සමාන නිසා. අනුයාත පදාතර පරතරය සමාන නිසා. අනුයාත පදාතර පරතරයට කෙටියෙන් කියනවා පොදු අන්තරය සමාන නිසා කියලා. අනුයාත පදාතර පරතරය සමාන නිසා. ඊගාට ඔබෙන් අහනවා මේ ශ්‍රේණියේ දහවන පදය. දහවන පදයේ සෑ. පටගාල හදලා මට රේඛ්‍යයන් කරන්න. ලියාගෙන ඉවරයි නම් පටගාල හදලා මට රේඛ්‍යයන් කරන්න. මේ රටාවේ 10 වෙනි පදය ඔබෙන් ඉල්ලයි. රටාවේ 10 වෙනි පදය හදලා ඉවරයි නම් රේඛ්‍යයන් කරන්න. පුළුවන් තරම් වේගය දාගන්න දරුවනේ. කවිඳු හදලා ඉවරයිද? කවිඳු ගයන්ත කවිඳු හදලා ඉවරද? මානේ අත පහල දාලා තිනවා. චනිත් මාදලා තිනවා. සසංක ඉඳුවර සසංක කීයද ආවේ උත්තරේ? 39යි. 39ක් ආවා බලමු. රයිට්. ඒ නිසා අපි දන්නවා Tn සමානයි a ධන n ඍණ 1 වාරයක් d. රටාවේ 10 වෙනි පදේ නිසා t 10. පළවෙනි පදේට අපි දාන්නේ 12. 12ට එකතු කරන්න ඕනේ කීයක්ද? පද ගාන 10 අඩු කිරීම 1 වාරයක් d පදාතර පරතරය 3යි. පදාතර පරතරය 3යි. එහෙනම් අපි ඉතා පැහැදිලි 12ට එකතු කරනවා 10න් එකක් ගියාම 9 9 වරක් වෙන 27යි. අර පුතා කියපු උත්තරේ හරියටම හරි. මුල් පද 10 එකතු 39යි. මුල් පද 10 එකතු කීයක් බවට පත් වෙනවා 39ක් බවට පත් වෙනවා. 10 වෙනි පදේ 39. රටාවේ 10 වෙනි පදේ 39. කොහොම ඉලක්කම් දෙක මුල් පද 10 එකතු සෑ. මුල් පද 10 එකතු සෑ. 10 වෙනි පදේ දන්න නිසා මුල් පද 10 එකතු කරන්න අපි තාම උපක්‍රමශීලී වෙන්න ඕනේ. බොරුවට දිග සූත්‍රය ලියන්නේ අපි. කෙටි සූත්‍රය කියන්නේ xn සමානයි n බෙදීම 2යි. ඒ දාන l කියන සූත්‍රය අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මෙතෙන්දී අපිට හම්බ වෙනවා මුල් පද 10 එකතු. මුල් පද 10 එකතු කියන තැනදී අපි ගන්නවා x 10. 10 වෙනි පදේ. 10 දෙකෙන් බෙදෙනවා. පළවෙනි පදේ අද වගේ මතකයි 12යි. පළවෙනි පදේ 12යි. පළවෙනි පදේ 12යි නම් අපි 12ට එකතු කරනවා l කියන්නේ අවසාන පදේ. අවසාන පදේ අපි ගණිතශාලාවේ 39ක් නේද? 39. එහෙනම් මුල් පද 10 එකතු අපි ගන්නවා 10 දෙකෙන් බෙදලා 5යි.
10 දෙකෙන් බෙදුවොත් එතන උත්තරේ එනවා 5. 5 වැඩි කරන්න ඕනේ. 6 9ට 12 එකතු කරපු ගමන් එනවා උත්තරේ කීයද? 51ක්. 51ක්. හරි පැහැදිලි. 51 වැඩි කරනවා 5න්. මුල් පද 5 එකතු කරනවා 5යි 25යි 255. ආපහු රේස් සෙට් කරන්න බලන්න. මුල් පද 10 එකතු මට ඉස්සෙල්ලා 255 ගන්න පුළුවන් වෙච්ච කටිය අත උස්සයි. මුල් පද 10 එකතු 255 ගන්න පුළුවන් වෙච්ච අත උස්සයි. මුල් පද 10 එකතුව 255 ගන්න පුළුවන් වෙච්ච කට්ටිය. right. මුල් පද 10 එකතුව 255 low hand අත පහළ දාන්න. හරි. පළවෙනි පාර ඔබට වැරදුනා වෙන්න පුළුවන්. එදාසනේ වරදින්න බෑ ඔබ. කියන්නේ මුල් පද 25හි එකතුව ලබා ගන්න. මුල් පද 15 මුල් පද 25 එකතුව ලබා ගන්න. ඔබ 25 වෙනි පදේ දන්නේ නැහැ දරුවනේ. 25 වෙනි පදේ දන්නේ නැත්නම් ඔබට සිද්ධ වෙනවා සමාන්තර ශ්‍රේණියේ ඓක්‍ය සෙවීම සඳහා පාවිච්චි කරන දිග සූත්‍රය පාවිච්චි කරන්න. මුල් පද 25 එකතුව අපි බලමු කවුද හදන්නේ කියලා මුලින්ම. මුල් පද 25 එකතුව. හදන ඉවරෙච්ච ගමන් අත උස්සන්න. මම හිතන්නේ ඔච්චර පුතා ටිකක් පහුවෙලා සම්බන්ධ වෙච්ච නිසා මම ඔයාලට උන්නම් ආපහු පාරමිතන ශ්‍රේණිය දාන්නම් 12 15 18 21. කොච්චරද හරි නේද? හරි සර්. right. මට ඕනේ මේකේ මුල් පද 25 එකතුව. මුල් පද 25 එකතුව. මුල් පද 25 එකතුව. අවසන් කවුරුත් නැහැ තාම. මුල් පද 25 එකතුව. මට හිතුණා ටානිය කළා very good සවන්දි. ටානිය ඉවරයි සවන්දි ඉවරයි සසංක ඉවරයි. නියමයි. තාම තරඟ අරිත්‍ය දරුණි ධනුෂි ජනිති චලනි මේ අනිවාර්යෙන් ඒ සමාර්ථ ගන්නයි. ඔබ ගණන් විෂයේ ඒ සමාර්ථය ඔබට සිකුරුයි. ඔබ අනිත් පැත්තෙන් අනිත් විෂයන් ටික වර්ධනය කරගන්න ඒ නමේ ගන්න පුළුවන් ළමයි මේ. චරණ්‍ය අමන්ද අවිචක සුහේලි දිලුනි හිරුනි ආශිංෂනා අවිචක රූපසිංහ චරණි ජනිත්මා ඊට පස්සේ සුධීර විශ්ව කවිත්මා මිතුලි බොහොම දක්ෂයි දරුවනේ තරුදු ලක්මාල් තරුදු සගලමෙත් very good. ඊට පස්සේ ටෙෂාන් බොහොමද ටෙෂාන් මිතුල් මින්දිය එක්මි රිසන්දි ප්‍රවීන් ඔමික හිරුනි කෞශල්‍ය right වේගවත් බවක් මේ සෑහෙන වේගවත් බවක් මේවා යා දිලුම් මහේෂිකා දරුවෝ 26 දෙනා මේ 26 දෙනාම පන්තියේ ඉදිරිපෙළ ලකුණු ගන්න දරුවෝ තම සතුටුයි දරුවනේ යනවා අපි IQ වෙන සූත්‍රය කියන්නේ xn සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1 වාරයක් d මේක තමයි අපි IQ වෙන සූත්‍රය. IQ වෙන සූත්‍රය වලටපත් වෙන්නේ xn සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1 වාරයක් d. එහෙනම් මුල් පද 25යි IQ නිසා s 25 කියලා ලියලා 25 බෙදීම 2 සංගලේ දෙවරක් 12 ධන එවිට පද ගාන 25යි 25 අඩු කිරීම 1 වාරයක් පද අතර පරතරය 3යි. පද අතර පරතරය 3යි. මම ඉතින් වැඩිපුර පුංචි වෙලාවක් ගත්තා. සති සෙෂන් එකේ විනාඩි 45ක් පවතිනවා. එතකොට ඇති වෙන්නේ ඒ අනුව 25 දෙකකින් බෙදනවා. බෙදන්න බැරි නිසා එහෙමම තියෙනවා. වැඩි කිරීමක් දාගමු මොකද අපි එන විදිහට බලලා සුළු කරමු. තාම සංග්‍රහය තියාගෙන යමු මොකද සංග්‍රහය ඇතුලේ තව තව වැඩ කැලි තියෙනවා කරන්න. සංග්‍රහය වොමම ඉන්නවා. 12 දෙක 24යි. ධන 25න් එකක් අඩු කරලා 3ෙන් වැඩි කරන්න. 25න් එකක් අඩු කරාම 24යි 24 වරක් 3 72යි. 25න් එකක් අඩු කළාම 24යි 24 වරක් 3 72යි. ඒ අනුව 25 දෙකෙන් බෙදලා දැන් ගණිතය දශම එහෙම තියාගත්තා. 25 බෙදනවා දෙකෙන් වැඩි කරන්න ඕනේ 24 ධන 72. මෙතන 4යි 2යි 6යි මෙතන 9යි 1යි 10යි. කීයක්ද වෙන්නේ උත්තරේ 106ක්. 25 දෙකෙන් බෙදලා 106න් වැඩි කරනවා. 25 දෙකෙන් බෙදලා 106න් වැඩි කරනවා. එහෙනම් දෙකට දෙකේම 1යි. මෙයාට 53යි. මෙයාට 53යි. 96යි එකතු වෙන්නේ. එතන 96යි සර්. කීයද ආවේ? 96යි. 96යි අනිවාර්යයෙන්. එතන වාට එන්නේ කියලා 96යි. එතකොට මෙතන දෙකට දෙකේම 1යි. මෙයාට 48යි. 48යි. 48 වැඩි කරනවා 25යි. 48 අපි වැඩි කරනවා 25යි. 25 වල චක්‍රය දන්නා වගේ වැඩ වගේ පටන් ගන්න. 25 වටක් 200යි.
බිඳුවක් දාලා 20ක් ඉතුරුයි කියලා කියනවා. බලන්න ලස්සන ආදර විදිය. 25 වටක් 200යි. බිඳුවක් දාලා 20යි ඉතුරුයි කියලා පැත්තකින් තියාගෙන 25 4ක් 100යි. 100යි 20යි 120යි කියලා දැම්මනම් එක සැරේ උත්තර එනවා කීයද? 1200ක්. එක සැරේ උත්තර එනවා කීයද? 1200ක්. මොකද කියන්නේ? හොඳ අවබෝධයක් ලැබුණා කියලා විශ්වාසයක් තියෙනවද? ඔව් සර්. අනිවාර්යයෙන්. පැහැදිලි. මම හිතනවා මෙන්න හැම ළමයෙකුටම තාම ශක්තිමත් විදිහට අද අපි TL සෙෂන් එක තුන්වෙනි අධ්‍යයනයේදී දරුණු වැඩ කොටසක් කළා. ටියුට් කියන ළමයි කෙලින්ම හතරවෙනි අධ්‍යයන බවට පත් වෙන්නේ ඔයාලගේ ටියුට් එක. ටියුට් නැති ළමයි ලියන්න ටියුට් නැති ළමයි විතරක් ලියන පොතේ හතරවෙනි අධ්‍යයන අද දවසේ සෙමිනාර් එකේ හතරවෙනි අධ්‍යයන ටියුට් අපේ පන්තියේ හතරවෙනි අධ්‍යයන D C සෙෂන් D අකුරයි C අකුරයි. ඒ කියන්නේ මොකද්ද? TQ T අකුරයි Q අකුරයි TQ targeting question session targeting question session right ඒ කියන්නේ ඉලක්කගත ප්‍රශ්න වාරය මෙහෙම පොතේ ලියන්නේ ටියුට් එක නැති ළමයි විතරයි. ටියුට් එක තියෙන හැම ළමෙක්ම ඔබට දවස ගානේ පොවිලා සම්බන්ධ වෙච්ච ළමයි හොඳට අහගන්න. අපි ඕගලන්ට මාසෙට ටියුට් 4ක් දෙනවා. මේ වගේ ටියුට් 4ක්. මේ හැම ටියුට් එකම A4 පොලේට වඩා චුට්ටක් පොඩියට අපි වටේ කපලා තියෙන්නේ මොකටද? ටියුට් එක තුර ගණන් ටික හදලා ඉවර වෙච්ච ගමන් ඔයගොල්ලෝ මේක අලවන්න ඕනේ ඔයාලගේ ලියන පොතේ. හරි? මම අලුත් ටියුට් එකද සර් මේ අලුත් ටියුට් එකද කියලා අහනවා. මේ මෙන්න මේක තමයි ටියුට් එක අලුත්. මේ තියෙන්නේ හතරද දීගෙන ඉන්න ෆොටෝ එකක් තියෙන එක. හරි මේක හැම ටියුට් එකම A4 8ක ටියුට් එකක් එන්නේ. මාසෙට ටියුට් 4යි පිටු 32යි ලොකු වැඩක් කරන්නේ. ඒ නිසා වැඩේ ඔක්කොම ඉවර වෙච්ච ගමන් මතක තියාගන්න ලලින්ද සර් දැන් හතරවෙනි අධ්‍යයන සම්පූර්ණ සාකච්ඡා කරන ඔයගොල්ලොත් එක්ක කරලා ඉවර වෙච්ච ගමන් මේ දකුණු අත පැත්ත පිටුවක අපේ පොතේ දකුණු අත පැත්ත පිටුවක මේ ටියුට් එක අලවන්න මේ පිටිපස්ස පැත්ත සම්පූර්ණ ගම් ගන්න. පැහැදිලිද? රයිට්. මම කිව්වා ලබන සතිය පන්ති කාමරය තුලදී ඔබ අපිව මුණ ගැහෙන්න එනකොට ඔබ ගාව මේ හැම පොතක්ම තියෙනවා. මේ හැම දෙයක්ම බෝධින් කරලා තියෙනවා. එහෙනම් අපි කාල වේලාව වැඩි නාස්ති කරන්න අවශ්‍යතාවයක් නෑ. අපි යමු. අද දවසේ හතරවෙනි අධ්‍යයනයට ඉතාම ශක්තිමත්ව දරුවනේ. අද ඔබත් එක්ක සම්බන්ධ වෙනවා ඔබේ හිතමිතුරු ගුරුවරයා නලින්ද ජයසිංහ සර්, අපේ ඊටාගු এডুকেෂන් ගණිතාංශයේ අධ්‍යක්ෂකතුමා. නලින්ද සර්ත් එක්ක එකතු වෙලා අපි අද දවසේ හතරවෙනි අධ්‍යයනයට යමු. මේක තමයි වැදගත්ම අධ්‍යයනය. රයිට් එහෙනම් අපි සර්ත් එක්ක කතාබහව ආරම්භ කරමු. නලින්ද සර් අවස්ථාව ගමු. හොඳයි දරුවනේ අපි එහෙමනම් සූදානම් වෙමු අද දවසේ අවසාන අධීර සාකච්ඡා කරන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. හැමෝම සූදානම් වෙමු. හරි. අද අපිට කතා කරන්න තියෙන දරුවනේ සංඛ්‍යා තේමාව අසුරෙන් ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න තියෙනවා. ටාග්‍රීන් ක්වෙක්ෂන් කියන සෙෂන් එකේදී. හරි. කෙටි ප්‍රශ්න වලට අවධානය යොමු කරමු. මුලින්ම අපිට ලැබෙන්නේ 2018 උතුරු මැද පළාත ඇසුරෙන් තමයි ප්‍රශ්න යොමු වෙලා තියෙන්නේ. ප්‍රශ්නක් එකට අවධානය යොමු කරමු. මම මිනිත්තු කිහිපයක් දෙන්නම් ඔබට. මෙතන තියෙන ප්‍රශ්න 4ක් පිටු අංක 4 තියෙන ප්‍රශ්න 4ම ඉවර කරන්න. මම ඔයාලට මිනිත්තු 4ක් දෙනවා. බලමු ඉස්සෙල්ලාම ඉවර වෙන්නේ කවුද කියලා. ඉවර වෙච්ච ගමන් අත උස්සමු. ඊට පස්සේ අපි සාකච්ඡාව ආරම්භ කරමු. කෙටි ප්‍රශ්න 4ට මිනිත්තු 4යි. එතකොට එක ප්‍රශ්නයකට මිනිත්තුවක් වගේනේ තියෙන්නේ. ඔව්. එකකට මිනිත්තුවක් වගේ තමයි තියෙන්නේ. හරි. ඉක්මනට කරමු අපි. ඉවර වෙච්ච ගමන් අත උස්සන්න බලමු පළවෙනි 10 දින ඇතුළත එන්නේ කවුද කියලා. නියමයි. සුහේල් ඉවරයි, සවන්දි, චල්ලනී අමන්දා තුන්දෙනෙක් ඉවර වෙලා තියෙනවා. ටානියා සස්සරණි, අවිෂ්ක චමෝද් නියමයි. ආශිංෂනා, ධනුෂි, හිරුනි, සුපුන් මුත්සර 9 දෙනෙක් ඉවරයි. ජෙනිති මලීෂා 10 දෙනෙක්. තව වෙලාව තියෙනවා ඔබට. බලමු අනිත් අය. සුදීර ලක්මාල් ඉවරයි. නියමයි. ඔබට ලැබෙන කාලය ඇතුලේ ඔබට මේ ප්‍රශ්න 4 කරගන්න පුළුවන් කියන්නේ ඔබ ඊටාම වේගවත් දරුවෝ. මහේෂිකා, ඔමික, පියුමි භාග්‍යා, චනිත්මා ඊළඟට සහස් නියමයි 15 දෙනෙක් ඉවර වෙලා තියෙනවා. හොඳම තත්ත්වයක් නේ. තිරුණි ප්‍රසාදි නියමයි. අවිෂ්ක රූපසිංහ
ඉස්සර ධනංජය තේෂාන් කරුෂි නියමයි. ශාක්‍ය ඉවර වෙලා තියෙනවා කවිඳු ගයන්ත. විනාඩියයි තියෙන්නේ. වේගෙන් කරමු නේද? හරි. මම සාකච්ඡාව ආරම්භ කරනවා දරුවනේ. බලමු අපි පළවෙනි එක තියෙනවා මුදලකින් 5න් 2ක් රුපියල් 280ක් නම් මුළු මුදල. මුළු මුදල සොයන්න. හරි. මුදලකින් 5න් 2ක් කියන්නේ 280ක් නම් මුළු මුදල. එතකොට දරුවනේ අපි දන්නවා දැන් මෙතන 5න් පංගු ගිහිල්ලා තියෙන්නේ නේද? එහෙනම් මුළු මුදල කියන්නේ 5න් 5ක් නේ. එහෙනම් අපිට මේක සරලව ගන්න පුළුවන් 280යි කියන්නේ 5න් 2ක් නම් මෙයාව දෙකෙන් බෙදුවාම 5න් 1ක් හම්බ වෙනවා. 5න් 5ක් බලන්න 5න් 1ට ආපු උත්තරේ වැඩි කරන්න 5න්. ආපහු පාරක් මම කියනවා 5න් 2ක් කියන්නේ 280යි නේ. 5න් 2ක් කියන්නේ 280. එතකොට 280 දෙකෙන් බෙදුවාම අපිට 5න් 1ක් හම්බ වෙනවා. හරිනේ 5න් 1ට ආපු උත්තරේ 5න් වැඩි කරපු ගමන් 5න් 5ක් හම්බ වෙනවා. ඔන්න බලන්න ලස්සන කැපිල්ලක් තියෙනවා. මෙතනට 1යි මෙතනට 140යි. 140ව 5ක්. 100ව 5ක් නම් 500යි 40ව 5ක් නම් 200යි 500යි 200යි 700යි. ඒ අනුව රුපියල් 700යි මුළු මුදල. එහෙනම් 700න් 5න් 2ක් 280යි නේද? හරි. හොඳයි. අපි යමු ඊගාව ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 2. මූල 27 සන්නිකර්ෂණ ක්‍රමයට ගන්නලු. එතකොට අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ මූල 27ට කලින් තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාව හොයා ගන්න ඕනේ. මොකද සන්නිකර්ෂණ ක්‍රමයට යනවම කියන එකෙන් අදහස් වෙන්නේ ළමයි මොනවද? මෙතන අනිවාර්යයෙන්ම පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවන සංඛ්‍යාවල තමයි වර්ගමූලය හොයන්න වෙන්නේ. ඒ අනුව 24 කලින් තියෙන්නේ 25. 24 කලින් තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාව 25. 24 පස්සේ තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාව කවුද? කියන්න ටක් ගාලා. කවුරු හරි කවන්න. 24 පස්සේ තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාව. නියමයි. 36. ඒ අනුව 25ට නිශ්චිත වර්ගමූලයක් තියෙන එයා තමයි 5. 36ට නිශ්චිත වර්ගමූලයක් තියෙන එයා තමයි 6. අපිට මාර ෂුවර් මොකද්ද? 27 වර්ගමූලය අනිවාර්යෙන් ඉන්නේ 5 සහ 6 කියන පූර්ණ සංඛ්‍යා දෙක අතර. ඊට පස්සේ අපි බලනවා මෙයා වඩාත්ම ආසන්න කොහෙටද? බලන්න දෙයක් නැහැ සර් වඩාත්ම ආසන්න 25 පැත්තට. නේද? එහෙනම් අපිට තවත් ෂුවර් මොකද්ද? එක්ක 5.5ක් එහෙම නැත්නම් ඊට වඩා අඩු වගේ. හොඳට මතක තියාගන්න දරුවනේ මෙන්න මෙතන මෙයා වඩාත්ම ආසන්න පිටිපස්සේ යගියට නම් 5.5ක් හෝ ඊට වඩා අඩු වගේක් එන්නේ. පැහැදිලිද? මට සැකයි. ඒ නිසා මම ගෙස් කරනවා දැන් නේද? මේ බලන්න. මම හිතනවා 5.3ක් විතර තියෙනවා කියලා. 5.3න් මම වැඩි කරනවා. මොකද වර්ගමූලයක් කියන්නේ එම සංඛ්‍යාවෙම වැඩි කරන්න ඕනේ. 5.3න් වැඩි කළාම අපිට හරියටම එනවා උත්තරේ කීයක්ද? වැඩි කරපු ළමයි ඉන්නවද? 5.3න් වැඩි කළාම එනවා හරියටම 28. මම වැඩි කරන්නේ නැතු උත්තරේ දාන්නම් කාල වේලාව අපිට වැදගත් වෙන නිසා නේද? 5.3 වැඩි කළොත් 5.3න් 28 හරියටම අපිට එනවා 28.09. අපිට සැකයි. 28.09. අපිට ඕනේ 27. හැබැයි යාවේ 28.9 ගොඩක් වැඩි. එහෙනම් අපි ඊගාවට යනවා අඩු එක්කිනාගෙන් වැඩි කරන්න 5.2 වැඩි කිරීම 5.2. ඇයි? ඕනේ 27 ආවේ 28 ගාන. ඒ අනුව 5.2 5.2න් වැඩි කළොත් එහෙම අපිට එනවා 27.04. මම හරිද? ඔව් සර්. 5.2 5.2න් වැඩි කළොත් 27.04ක් එනවා. මම වැඩි කරන පියවරට ගියේ නැහැ. ඒ අනුව දැන් අපිට හම්බුණා. කවද හම්බුනේ? අපි හොයපු කෙනා හම්බුණා දරුවෝ. මේ බලන්න 27 හම්බෙන්න නම් මෙයා අවස්ථා 4ක් ආපස්සට එන්න ඕනේ. අවස්ථා 4ක් කියන්නේ 0.4ක් නේද? 100න් 4ක්. මෙයා නම් ගොඩක් ආපස්සට යන්න වෙනවා. නේද? මෙයා සෑහෙන්න ආපස්සට යන්න වෙනවා. ඒ නිසා වඩාත් මාසන්න කවුද? 5.2. ඊයන අපිට නිවැරදි පිළිතුර වශයෙන් බාර ගන්න පුළුවන් 5.2. මොකද 27.04ට පස්සේ ආපහු එකකට ගිහිල්ලා තේරුමක් නැහැ. මෙයා තමයි ගොඩක් මාසන්න. එහෙම නේද ළමයි? 5.2 ලැබුණාද පිළිතුර ඔයාලට? ඔව් සර්. නියමයි. මෙන්න ශ්‍රේණි අවස්ථාව. ඔයගොල්ලෝ සමාන්තර ශ්‍රේණි ගැන ඉතාම ගැඹුරින් සාකච්ඡා කළා මීට ඉස්සෙල්ලා අධීරයේදී. සමාන්තර ශ්‍රේණියක n වෙන පදයේ 13 ඍණ 2n වේ. 10 වෙන පදයේ සොයන්න. දරුවනේ දීලා තියෙන්නේ tn. එහෙනම් tn සමානයි 13 ඍණ 2n. එහෙනම් දරුවෝ අහන්නේ t10. එහෙනම් n වෙනුවට දැන් අපි 10 ආදේශ කරමු. 13 අඩු කිරීම 2 වැඩි කිරීම 10. ඒ අනුව අපිට උත්තරේ ගන්න පුළුවන් 13 අඩු කිරීම දෙවරක් 10 20යි. දෙවරක් 10 20යි.
බොහොම සරලයි. 13න් 20ක් ගියාම ඍණ 7යි. නිකම්ම 7යි නෙමෙයි ඍණ 7යි. ඒ අනුව t10 සමානයි ඍණ 7යි. එහෙනම් මේ කියන පොදු පදයේ සහිත රටාවේ මේ කියන සාධාරණ පදයේ සහිත රටාවේ 10 වෙනි පදයේ කීයද? 10 වෙනි පදය ඍණ 7යි. 10 වෙනි පදය ඍණ 7යි. බොහොම පැහැදිලි. යමු ඉස්සරහට. ලඝු ආශ්‍රිත ගැටලුවක් තියෙනවා. log 4 පාදයේ 64 සමානයි x නම් x යාගේ සොයන්න. දරුවනේ මේක අපි ඉක්මනටම කරන්න ඕනේ දාන්න ඕනේ දර්ශකාංකණයට. මේ බලන්න ලේසිම අවස්ථාවක් සමානයි x. ඒ අනුව x කියන්නේ දර්ශකය. x කියන්නේ කවුද? දර්ශකය. එහෙනම් දර්ශකාංකණයට දාපු ගමන් 4 පාදයේ x සමානයි අගය 64යි. ඒ අනුව ඔබ දන්නවා දර්ශක පාඩම ඉගෙන ගත්ත සංකල්පයක් පාදයට පාදයේ සමානයි නම් දර්ශකයට දර්ශකයේද සමානයි. එහෙනම් දැන් මෙතන දන්නේ නැත්තේ දර්ශකය. එහෙනම් අපි පාදයට පාදයේ සමාන කරගමු. 4 x වෙනි බලය සමානයි 64 ටක් ගාලා පාදේ 4ක් කරන්න. 4 කී වෙනි බලයේද? 3 වෙනි බලයේ බවට පත් වෙනවා. අන්න මතක් වෙන්න ඕනේ. පාදයට පාදයේ සමානයි නම් දර්ශකයට දර්ශකයේ සමානයි. ඒ අනුව x සමානයි කීයද? 3යි. ඒ අනුව x සමානයි කීයද? 3යි. එහෙනම් ඔන්න විශේෂ ටෙක්නික් එකක් හම්බුණා මෙතනදී. මොකද්ද? දර්ශක ලඝු අංකණයෙන් දීලා x ඇහුවොත් එහෙම මේ වගේ අවස්ථාවක ටක් ගාලා දර්ශකාංකණයට දාන්න. දාලා පාදයේ හිටියොත් x අකුර දර්ශක දෙක සමාන කරගන්න. දර්ශකයේ හිටියොත් නොදන්නා පදය පාද දෙක සමාන කරගන්න. ඇයි? පාද සමානයි නම් දර්ශකත් සමානයි. දර්ශක සමානයි නම් පාදත් සමානයි. පැහැදිලි නේද? ඒ අනුව x සමානයි 3යි කියලා අපිට උත්තරේ ගන්න පුළුවන් බොහොම පහසුවෙන්. හොඳයි. එහෙනම් අපි ඊගාව පිටුවට අවධානය යොමු කරන්නයි යන්නේ දරුවනේ. පිටු අංක 5 ඉන්නේ අපි. කෙටි ප්‍රශ්න 3ක් තියෙනවා. මම ඔයාලට දෙනවා විනාඩි 3ක්. පටන් ගමු. අත උස්සන් ඉන්න කට්ටිය අත පහත දාලා වැඩේ පටන් ගමු. ජනිති මලීෂා, තිසර ධනංජය, තේෂාන්, කවිඳු. ඉවර වෙච්ච ගමන් අත උස්සන්න බලමු ඉස්සෙල්ලාම ඉවර වෙන්නේ කවුද කියලා. ප්‍රශ්න 3යි තියෙන්නේ. ඔබ වේගෙන් ගණන් හදන්න ඕන. රිවිෂන් පන්තියේ අපේ පේපර් ක්ලාස් එක කියන්නේ නියමයි. ටානියා ඉවර වෙලා තියෙනවා, මහේෂිකා ඉවර වෙලා තියෙනවා, චලනියමන්දා, සුපිරියන් නියමයි. වේගෙන් දරුවෝ ඉවර කරනවා මේ වෙලාවේදී. සුධීර ලක්මාල්, සුහේලි, සවන්දි, ඊගාවට චනිත්මා, සුපුන්මුත්සර, ජනිති මලේෂා, හිරුනි, අවිෂ්ක චමෝත් 12 දෙනෙක් ඉවරයි මේ වෙද්දී. හිරුනි කෞශල්‍යා නියමයි. හැමෝම උත්සාහ කරන්න ඕනේ පළවෙනි 20 දෙනා ඇතුළට එන්න. ඔමික 14ක් ඉවරයි. තව මිනිත්තු 2ක් තියෙනවා ඔබට. දිලුම් රන්දුනු නියමයි. ටියුට් එක තියෙන දරුවෝ මේවා ටියුට් එකේමයි හදාගන්නේ. ටියුට් එක නැති දරුවෝ කලබල වෙන්න එපා. ඔබ මේ වෙද්දී ඔබේ රිවිෂන් බුක් එකේ මේ සියලුම දේවල් ලියාගෙන සටහන් කරගෙන අවශ්‍ය සටහන් කර ගැනීම කරගන්න ඕනේ. පැහැදිලි නේද? ටියුට් එක නැහැ කියලා ඒවා මුකුත් මගේ හැරෙන්න බෑ. හොඳයි. අපි සාකච්ඡාව ආරම්භ කරමු. මෙන්න සමාන්තර ශ්‍රේණි ගානක් ආපහු තියෙනවා. 10 14 18 යන ශ්‍රේණියේ 11 වෙනි පදය. දරුවනේ මේ සඳහා අපිට තියෙනවා සූත්‍රයක් tn සමානයි a දාන n ඍණ එක වාරයක් d. මම ළමයින්ට අවස්ථාව දෙනවා සමාන්තර ශ්‍රේණියේ අදාළ පදයේ සෙවීමේ සූත්‍රය. tn සූත්‍රය කියන්නේ එකපාරක් මට කවුරු හරි ළමයි. ඒ දන එක වාරයක් D. නියමයි ජනේ. tn සමානයි a දාන n ඍණ එක වාරයක් d. තව එක්කෙනෙක්ට අවස්ථාව දෙනවා. tn සමානයි a ධන n ඍණ එක වාරයක් d. නියමයි චලන. තව එක්කෙනෙක්ට පිරිමි පාර්ශවයෙන් කොල්ල නියෝජනය කරලා කවුරුත් කතා කරේ නෑනේ. tn සමානයි a ධන n ඍණ එක වාරයක් d. නියමයි. තව එක්කෙනෙක්ට අවස්ථාව තියෙනවා. බලමු කෙල්ලද කොල්ලද කියලා. සමානයි a ධන n ඍණ එක වාරයක් d. නියමයි සුප. එහෙනම් මෙන්න සූත්‍රයේ tn සමානයි a ධන n ඍණ එක වාරයක් d. මම සූත්‍රය පොඩ්ඩක් පැත්තකින් ලියන්නම්. tn සමානයි a ධන n ඍණ එක වාරයක් d. නේද? දැන් ඔබ tn සූත්‍රය ගැන ඕනාවටත් වඩා දන්නවා. නේද? අපි දන්න දේවල් ටික ලියාගමු. a කියන්නේ පළමු පදයේ 10යි. d කියන්නේ පොදු අන්තරේ මනෝමයෙන් ගන්න පුළුවන් 4යි. නේද? ඊගාවට n කියන්නේ අදාළ පදේ එයා තමයි 11. අපෙන් අහන්නේ t 11 එයා තමයි දන්නේ නැත්තේ. දැන් දාන්න tn සූත්‍රය. දන්න දේවල් ටික ලියාගෙන හිමින් අපි ආදේශ කරගමු. tn සමානයි a ධන n ඍණ එක වාරයක් d. අහන්නේ t 10. අහන්නේ t 10. a දන්නවා අපි 10යි. n කියන්නේ 11 වෙනි පදේ එයාගෙන් එකක් අඩු කළා d කියන්නේ 4යි. පොදු අන්තරය. ඒ අනුව පරිස්සමෙන් සුළු කරමු.
11න් එකක් ගියාම 10යි 10 වරක් 4 40යි. ඒ අනුව t10 50යි. මේ කියන මේ කියන රටාවේ 10 වෙනි පදය 50යි. 10 වෙනි පදය 50යි. නියමයි. යමු ඉදිරියට. ප්‍රශ්නාංක 2. ගාන කියවන්න අපි අවස්ථාව දෙමු චලනීය අවන්තයට. 2. රුපියල් 4000ක් වටිනා උපකරණයක් වැට් බදු අය කිරීමෙන් පසු මිල රුපියල් 4600ක් විය. අය කරන ලද වැට් බදු ප්‍රතිශතය කීයද? හරියටම හරි. දරුවනේ රුපියල් 4000ක් වටිනා උපකරණයකට වැට් බදු අය කරනවලු. බදු ගැහුවට පස්සේ රුපියල් 4600ක් වෙලා. බදු ගැහුවට පස්සේ වටිනාකම වැඩි වෙනවනේ නේද? පද්දක් නිසා හැම වෙලාවෙම වටිනාකම වැඩි වෙනවා. වැට් එක කියයි මොනවද තීරු බදු කියයි අරවා කියයි මේවා කියයි නේද? බදු නිසා මොනවද වටිනාකම වැඩි වෙනවා. එහෙනම් දැන් මේ වැඩි වෙලාවේ 4000ට තිබ්බ එක 4600ක් කියලා. කවුරු හරි ළමයෙක්ට මම අවස්ථාවක් දෙනවා මෙතන වැට් එකේ වටිනාකම කීයද ළමයි? රුපියල් වලින් කීයද? 600යි. රුපියල් 600යි. හරියටම හරි. ඕනේ සර් 4000යි නම් වටිනාකම වැට් එක නිසා 4600ක් වුණා නම් 4000 භාණ්ඩේ 600කින් වැඩි වුණානේ. එහෙනම් ඒ වැඩි වෙච්ච රුපියල් 600 තමයි වැට් එක. හරියටම හරි. ඒ අනුව ඔන්න අමතක කට්ටිය ලියා ගන්න. වැට් මුදල හොයාගන්න සූත්‍රයක් තියෙනවා ළමයි. වැට් එක සමානයි වටිනාකම වැඩි කිරීම වැට් ප්‍රතිශතය. වැට් ප්‍රතිශතය. නේද? දැන් අපි වැට් ප්‍රතිශතය අහන්නේ වැට් එක අපි දන්නවනේ 600යි. වටිනාකමක් දන්නවා 4000යි. ප්‍රතිශතය තමයි දන්නේ නැත්තේ 100ට x. හරියටම හරි. සමීකරණය දාලා x තනි කරන්න. ඒ අනුව x තනි කරන්න යන ගමන අපි මෙන්න මේ වගේ යන්නේ. x මේ පැත්තේ ඉද්දි යට ඉන්න 100 උඩ එනවා. උඩ ඉන්න 4000 යට එනවා. x තනි වෙනවා. ඒ තමයි වැට් ප්‍රතිශතය. x කියන්නේ ප්‍රතිශතය. මාර කැපිල්ලක් තියෙන්නේ. ඔන්න බලන්න බෝලෙට බෝලේ මේ බෝලෙට මේ බෝලේ. මෙයාට මෙයා. 60 බෙදන්න 4ෙන්. 64ෙන් බෙදපු ගමන් 15යි. x සමානයි 15යි. හැබැයි මතක් කරලා තරුව ගන්තිය ලියන්න ඕනේ මොකද්ද? වැට් ප්‍රතිශතය 100ට 15කි. මොකද ගාන හදන්න ඕන නිසා සමීකරණයක් දැම්ම වුණාට දරුවනේ අපි අවසානයේට විභාග පරීක්ෂකවරයාට කියන්න ඕන අපි මේ පණ දාගෙන හෙව්වේ වැට් ප්‍රතිශතය කියලා. ඒ නිසා අනිවාර්යෙන් ඔබ මෙවැනි අවස්ථාවක මොනව කරන්න ඕනද? වැට් ප්‍රතිශතය වැට් ප්‍රතිශතය අනිවාර්යෙන් සඳහන් කරන්න ඕන. තරුව ගන්තියකින් දෙන්න ඕන. හරි. තුන්වෙනි ප්‍රශ්නයට අවධානය යොමු කරමු. බලමු දරුවනේ වාර්ෂිකව 115ක සුළුපොලිය අනුපාතිකයට ණයටගත් රුපියල් 12000ක් වෙනුවෙන් 72000ක පොලියක් ගෙවන්නේ කොපමණ කාලයකටද? ඔන්න ආපහු දැන් අපිට සූත්‍රයක් වුමනා වෙනවා. පොලිය සුළුපොලියේදී අපිට පොලිය හොයන්නේ කොහොමද? අමතක කට්ටිය ලියා ගමු. ණය මුදල වැඩි කිරීම, ප්‍රතිශතය වැඩි කිරීම, කාලය. පොලිය දන්නවා කීයද? 7200ක්. ණය මුදල රුපියල් 12000යි. ණයට ගත්තේ 12000යි. හරි? ප්‍රතිශතය 100ට 15යි. එයත් දන්නවා. කාලය දන්නේ නැහනේ. ඔව් t. කාලය කියන්නේ t time. දැන් t තනි කරමු. ඉස්සෙල්ලා විදිහමයි. ඔන්න දරුවෝ බලන්න 7200යි යට ඉන්න 100 උඩ එනවා. උඩ ඉන්න 12000 යට යනවා. මේ පැත්තෙන් t තනි වෙනවා. 15ට මොකුත් දුන්නේ නැහැ නේද? 15ටත් දෙයක් වෙන්න එපේ. 15 උඩ ඉන්න යත් එනවා යටට. 12000යි 15යි යට එනවා. යට ඉන්න 100 උඩ යනවා. ඔන්න බලන්න කැපිල්ල. කපමු මේ බලන්න. මේ බිඳුවට මේ බිඳුවයි මේ බිඳුවට මේ බිඳුවයි මේ බිඳුවට මෙයයි. හරි? 15ට 5 3යි ඊගාවට මෙහෙම කපන්න පුළුවන් 15 කපන්න කලින් 12ට 1යි මෙතනට 6යි බිඳුවයි 60යි. 520ට 12යි 60යි. 60 15න් බෙදුවොත් 4යි. ඒ අනුව t සමානයි 4යි. t කියන්නේ කාලය. මම ඉස්සෙල්ලා කිව්වා වගේම කාලය වර්ෂ කීයද? කාලය වසර 4යි. ඒ අනුව ණය මුදල අරන් තියෙන වසර 4කට. ණය මුදල අරන් තියෙන්නේ කොච්චරකද? වසර 4කට තමයි ණය මුදල අරන් තියෙන්නේ. හරි. කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවරයි. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් දරුවන්ට. ප්‍රශ්නයක් ලියා ගන්න බැරුව ගියා නම් ටක් ගාලා මයික් එක ඔන් කරලා කියන්න පුළුවන්. මම ඉක්මනට ස්ක්‍රීන් එකට දානවා. අප හැදලි තැනක් තිබ්බනම් ඒව අහන්න පුළුවන්. එහෙම නැහැ. හරි. නියමයි. අපි එහෙම යමු ඉදිරියට. රචනා ප්‍රශ්න දරුවන්ට ඉතාම වැදගත් ප්‍රශ්නයක් තියෙන මුලින්ම භාග ගානක් තියෙන දරුවනේ. මම ගානට විනාඩි 5ක් දෙනවා. විනාඩි 5ේදී බලමු අපි මුලින්ම ඉවර කරන්නේ කවුද? මුල්ම 20 දෙනා අතරටපත් වෙන්න පුළුවන් කාටද කියලා. අත පහළ දාලා වැඩේ පටන් ගමු. සුධීර ලක්මාල් කවිඳු හරියටම ඉවරෙච්ච ගමන් අත උස්සන්න. ඔබ හොඳ උද්‍යෝගයෙන් පන්ති අවසාන මොහොත දක්වා රැඳී සිටින්න. මොකද අවසාන තප්පරේ දක්වා අපි තා වැදගත් දේවල් දරුවෝ වෙනුවෙන් සාකච්ඡා කරා. පැහැදිලි නේ? ඒ නිසා දරුවෝ හැමෝම අන්තිම තප්පරේ දක්වා මේ පාස් පේපර්ස්, පලාත් පේපර්ස් මේ සියලුම දේවල් වල හරිම දැනුම ලබා ගන්න ඕන.
උත්තර ලිවීමේ කලාව මේ හැම දෙයක්. බලමු තාම කාටවත් දරුවෝ ගියා ඉවර කරන්න. හරියට භාග ගන්න කියවන්නේ නියමයි. චලනියමන්ද අවසන් වුණා. සවන්දි ඉවරයි නියමයි. තානියා, සුහේලි, මහේෂිකා, අවිෂ්ක චමෝද්, දනූප, හිරුනි, ජනිති මලේෂා, සුපුන් මුත්සර 10 දෙනෙක් ඉවරයි මේ වෙද්දි. විනාඩි 2ක් වගේ ගියේ දෙකකුත් නැති තරම්. මාර වේගවත් දරුවෝ නියමයි. ආසින්චනා ඉවර වෙලා තියෙනවා. සුදීර ලක්මාල්, ඊගාවට අපේ තිසර, තරුෂි, ඊළඟට තරිඳු ලක්මාල්, මිතුල් නියමයි. 16ක් ඉවරයි. තව 4 දෙනෙක් ඉන්නවා බලමු. කවුද අවසාන 4 දෙනා අතරට එකතු වෙන්නේ කියලා. පියුමි භාග්‍යා නියමයි. තිරුණි ප්‍රසාදි, ඊළඟට චනිත්මා, කවිඳු ගයන්ත 20 දෙනෙක් ඉවරයි මේ වෙද්දි. තව විනාඩියක් දෙන්න පුළුවන් මට. නියමයි. තේෂාන් ලාලිත ඉවර වෙලා තියෙනවා. හොඳයි බලමු 9:20ට අපි සාකච්ඡාව ආරම්භ කරනවා. තව තප්පර කිහිපයක් තියෙනවා ඔබට. තුන් දෙනා ඉවර තාම. භාග ගානේ විශේෂත්වය තමයි ළමයි ගාන කියවලා හොඳට තේරුම් ගන්න පුළුවන් වෙනවා. සරලවම කිව්වොත් එහෙම සිංහල තේරෙන්න ඕනේ. භාග ගාන හදන්න නම් කියවලා තේරුම් ගන්න පුළුවන් කියන එයාට හොඳට සිංහල පුළුවන් වෙන්න ඕනේ. අපි සාකච්ඡාව ආරම්භ කරමු. බලන්න මොකද්ද වෙන්නේ කියලා. වගා බිමකින් 5න් 3ක ප්‍රමාණයක අඹ වගා කර ඇත. සම්පූර්ණ වගා බිමකින් 5න් 3ක අඹ වගා කරලා තියෙනවා. 4න් 1ක ප්‍රමාණයක කෙසෙල් වගා කරලා තියෙනවා. ඔන්න දරුවෝ පටල ගන්න තැන. එතකොට මේ 5න් 3 කියන්නේ සම්පූර්ණ වගා බිමෙන්, මේ 4න් 1 කියන්නේ සම්පූර්ණ වගා බිමෙන්. නෑනේ සර්, එහෙම වෙන්න විදිහක් නෑනේ. 5න් 3ක අඹ වගා කළා නම් ඉතිරි ප්‍රමාණයෙන් 4න් 3කනේ කෙසෙල්. කොහෙවත් තැනක එහෙම කියලා නෑනේ ළමයි. ඉතිරියෙන් 4න් 3ක කෙසෙල් වගා කරනවා කියලා කොහෙවත් තැනක ගානේ කියලා නෑ. පැහැදිලිව ගානේ කියන්නේ මොකද්ද? වගා බිමකින් 5න් 3ක අඹ වගා කරලා තියෙනවා, 4න් 1ක කෙසෙල් වගා කරලා තියෙනවා. ඉතිරියෙන් කියලා නැතුව ඕගොල්ලෝ ආරෝපණය කරන්න යන්න එපා ඉතිරියෙන් කියන වචන. ඒක එහෙම්මම ඔයා මතක තියාගන්න ඕනේ. ඉතිරියෙන් කතාවක් කියලා නැත්තම් ඒ සියලුම කතාව කියන්නේ සම්පූර්ණ ඉඩමේ. මෙන්න මෙතන කියනවා ඉතිරියෙන්. ඒ කියන්නේ මේ 5න් 3යි මේ 4න් 1යි වගා කළාට පස්සේ ඉතුරු වෙන ප්‍රමාණයක් තියෙනවානේ. අන්න ඒ ඉතුරු වෙච්ච ප්‍රමාණයෙන් 3න් 2ක දොඩම්. ඔන්න ගාන. ඔන්න ඕකයි සිංහල තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ කියන්නේ. පැහැදිලි නේද? ගාන හරියටම තේරුම් ගන්න 5න් 3ක අඹ 4න් 1ක කෙසෙල් මුළු ඉඩමේ. ඔය 5න් 3යි 4න් 1යි වගා කළාට පස්සේ ඉතුරු වෙන ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒ ඉතිරියෙන් 3න් 2ක තමයි දොඩම්. ඔන්න කතාව ඈ. හරි. එහෙනම් අපි යමු ගානට. අඹ සහ කෙසෙල් වගා කර ඇති. අඹ සහ කෙසෙල් වගා කර ඇති මුළු බිම් ප්‍රමාණය කොච්චරද කියලා. අඹ වගා කරලා තියෙනවා 5න් 3ක, කෙසෙල් වගා කරලා තියෙනවා 4න් 1ක. මුන් දෙන්නව එකතු කරපු ගමන් අපිට හම්බ වෙනවා මුළු ඉඩම. නේද? අඹ සහ කෙසෙල් සමානයි 5න් 3යි අඹ 4න් 1යි කෙසෙල්. 5ටයි 4ටයි පොදු හරය 20. ඒ අනුව 5න් 3යි කියන්නේ 5 20ක් උනේ 4න් වැඩි වෙලා එහෙනම් 3 වරක් 4 12යි. 4 20ක් උනේ 5න් වැඩි වෙලා එහෙනම් මෙතන 1යි. ඒ අනුව කෙසෙල් සහ අඹ වගා කරලා තියෙනවා ළමයි 12න් 20න් කීයක්ද? 17ක. මුළු ඉඩමෙන් 20න් 17ක වගා කරලා තියෙනවා කෙසෙලුයි අඹයි. හරි. ඉදිරියට යන්න අපි. අඹ සහ කෙසෙල් වැව් පසු ඉතිරි වන බිම් ප්‍රමාණය කොච්චරක්ද කියලා අහනවා. එහෙනම් ඉතිරි බිම් කොටස සමානයි මුළු ඉඩම සම්පූර්ණ ඉඩම 1න් 1යි. ඒ අනුව කෙසෙලුයි අඹයි වගා කරලා තියෙනවා දරුවෝ 20න් 17ක. ඒ අනුව මුළු ඉඩම අපිට දැන් 20න් පංගුවක් කරන්න සිද්ධ වෙනවා 20න් 20යි. 20න් 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 17ක් ගියාම තව ඉතුරු වෙනවා ළමයි 20න් 3ක්. තව මොන දේ කරන්නත් ඉතුරු වෙලා තියෙන්නේ 20න් 3ක්. මොන දේ කරන්නත් තව ඉතුරු වෙලා තියෙන්නේ 20න් 3යි. පැහැදිලිද? අයි අඹ සහ කෙසෙල් වලට 20න් 7ක් යනවා. ඉතුරු වෙන්නේ 20න් 17ක් යනවා. තව එතකොට ඉතුරු වෙන්නේ 20න් 3යි. එහෙනම් හොඳ ළමයි ටික වගේ යමු රෝමිලක්කන් 3ට. දොඩම් වගාවට වෙන් කර ඇත්තේ කොච්චරක්ද? පැහැදිලිව කියනවා මොකද්ද? ඉතිරි වෙච්ච ඉඩම් ප්‍රමාණයෙන් 3න් 2ක තමයි මොනවා ඉන්නේද? දොඩම් ඉන්නේ. මේ බලන්න ළමයි. ඉතිරි ඉඩම් ප්‍රමාණයෙන් 3න් 2ක. ඉතිරි ඉඩම් ප්‍රමාණය අපි දැන් පණ දාගෙන හොයාගත්තනේ 20න් 3යි කියලා. එහෙනම් දොඩම් ප්‍රමාණය ඉතිරියෙන් කියන්නේ 20න් 3න් 2ක දොඩම්. අන්නල් නැන්නම් කාව දැක්කද? ආපහු පාරක් ඈ. ඉතිරියෙන් ඒ කියන්නේ 20න් 3න් 2ක දොඩම්.
එහෙනම් පරිස්සමෙන් සුළු කරමු. අල්නයන්යෙන් කියන්නේ ಗುಣ කරන්න කියලා. එහෙනම් අපි 20න් 3න් 2ක් බලමු ඈ. මාරයි 3ට 3 කැපිලා ගියා 2ට 1යි 20ට 10යි. ඒ අනුව දොඩම් වගා කරලා තියෙනවා 10න් 1ක මුළු ඉඩමෙන්. ඉතිරියෙන් 3න් 2ක් බව ඇත්ත. හැබැයි මුළු ඉඩමෙන් ගත්තොත් 10න් 1ක්. මුළු ඉඩම 10ට බෙදලා එක කොටසක තමයි දොඩම් වගා කරලා තියෙන්නේ. ඒතකොට 3න් 2 මොකද්ද? ඒ ඉතුරු වෙච්ච 20න් 3න් 3න් 2ක්. හැබැයි මුළු ඉඩමෙන් ගත්තොත් එයා 10න් 1. ඕකයි කතාව ඈ. හරි. ඉදිරියටම යමු අපි. ගස්ලබු වගා කර ඇති බිම් ප්‍රමාණය භාගයක් ලෙස දක්වන්න. ඊට පස්සේ අපිට කියන උඩ කියන්නේ නැති නේද? හරි. වගාවද ඉතිරි බිමෙහි ගස්ලබුද. එතකොට දැන් අපිට වගාවන් 4ක් තියෙනවා ළමයි. පළවෙනි එක අඹ, ඊගාවට කෙසෙල්, ඊගාවට දොඩම්, ඊගාවට ඉතුරු කොටසේ ගස්ලබු. එහෙනම් දරුවෝ අපි දැන් අඹ සහ කෙසෙල් වල ඉඩම් ප්‍රමාණය දන්නවනේ. මේ බලන්න. දරුවෝ හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. අඹ සහ කෙසෙල් වලට ගියපු ඉඩම් ප්‍රමාණය කොච්චරයිද? කියන්න බලන්න. අඹ සහ කෙසෙල් වලට ගියපු ඉඩම් ප්‍රමාණය. 17යි. හරියට. 2017ක 2017යි. මට කියන්න එහෙනම් 2017යි ඊගාවට අපි දැන් 50 දාගෙන හොයාගත්ත දොඩම් වල ඉඩම් ප්‍රමාණය කොච්චරද? 10න් 1යි. එහෙනම් ගස් ලැබු වලට අයින් කරගන්න ඉඩම් ප්‍රමාණය කොච්චරක්ද කියලා හොයන්න නම් අපි මොකද කරන්න ඕනේ? කියන්න ළමයි. අපි මොකද්ද කරන්න ඕනේ? ගස් ලැබු මුළු ඉඩමෙන් අඩු කරන්න ඕනේ අඹ සහ කෙසෙල් වගා කරපු 2017යි දොඩම් වලට ගියපු 10න් 1යි. පැහැදිලි නේද? එහෙනම් පරිස්සමෙන් සුළු කිරීම කරමු අපි. හොඳ අවධානයෙන් අවබෝධයෙන් ඉන්න ඕනේ ළමයි. ඒ අනුව සම්පූර්ණ ඉඩම වෙච්ච එකෙන් අඩු කරන්න ඕනේ 20න් 17ක්. 10න් 1 20න් පංගුවක් කළොත් 20න් 2යි. ඒ අනුව දරුවෝ දැන් අපිට පැහැදිලි 20න් පංගුවක් එන්න යන්නේ. එහෙනම් එක 20න් පංගුවක් කළාම 20න් 20යි. 20න් 20න් අඩු කරන්න ඕනේ 20න් 19ක්. ඒ 17යි 2යි 19යි. ඒ අනුව ගස් ලැබු වලට ඉතුරු වෙනවා 20න් 1ක ඉඩම් ප්‍රමාණය. මුළු ඉඩමෙන් 20න් 1ක ඉඩම් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. මොකද කියන්නේ? භාග ගන්න සුපිරියට තේරුණාද? ඔව් සර්. අපෝ මේ ළමයි කතා කරන්නේ හැමෝටම පැහැදිලිද වැඩේ? තේරුණාද? කතා කරමු හැමෝම. ඔව් සර් තේරුණාද? නියමයි. හොඳයි. එහෙමනම් අපි සාර්ථක ලෙස අද දවසේ අන්තිම ප්‍රශ්නය වෙත අවධානය යොමු කරන්න යන්නේ දරුවෝ. තියෙන්නේ ප්‍රතිශත ආශ්‍රිත ගැටලුව. හරි? මේ ගානත් එක්ක මගෙත් එක්ක තර්ක කරන්න කවුරු හරි ළමෙක් ඉන්නවද? සර් මේක මෙහෙම වෙන්න බැරිද? භාග ගානත් එක්ක මම මේ අහන්නේ. මොන හරි ගැටලු සහගත තැනක් තියෙනවනම් ළමයින්ට අවස්ථාවක් තියෙනවා. සර් මෙතන මෙහෙම වෙන්න බැරිද? මෙහෙම වෙන්න බැරිද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. චැලෙන්ජ් මොකුත් නැහැ, ගැටලුවක් නැහැ චැලෙන්ජ් නේ. නෑ සර්. නෑ. ඊගාවට අපි කවුද? සසංක ඉදූර ඉන්නවද? ඔව් ඉන්නවා. සසංක මොකුත් ගැටලුවක් නැහැ. තර්ක කරන්න දෙයක් නැහැ. පැහැදිලි වැඩේ හොඳටම. ඔව් සර් පැහැදිලි. නියමයි. එහෙනම් අපි යමු ඊගාව ගානට. අවධානය යොමු කරන්න. 2018 උතුරු මැද වැඩේ පටන් ගන්න. මම ඔයාලට දෙනවා හරියටම මිනිත්තු 4ක්. ඉවරෙච්ච ගමන් අත උස්සන්න. ඉවරෙච්ච ගමන් අත උස්සමු. මිනිත්තු ඔයාලට හම්බ වෙනවා. හයෙන් එක ගන්න පුළුවන්ද කියලා. කොයි ගානටද කවිෂ? කවිෂ් රශයෙන් ප්‍රශ්නයක් අහනවා 10න් එක ගන්න පුළුවන්ද කියලා. මට පැහැදිලි නෑ මේ ප්‍රශ්නේ. කවිෂ් පුළුවන් නම් මම කතා කරලාම අපි විසඳගමු. සර් 20න් එක ආපු තැනට. 20න් එක ආපු තැනට 10න් එක ගන්න බෑ. 20න් එක පුඩා කරන්න බෑනේ. නේද කවිෂ්? ඔව් සර්. ඔව්. ඒ 20න් 19ක් ගියාම 20න් එකයි. නියමයි 11 දිනක් ඉවරත් වෙලා. ජෙනිති මලේෂි ඉවරයි, තරිඳුලක් මාල්, තේෂා, නොමික, ඊගාවට සවන්දි, නියමයි වේගෙන් දරුවෝ ඉවර වෙනවා. දිලුම් රන්දුනු, මහේෂිකා, ටානියා, චලනී අමන්දා, අවිෂ්ක චමෝද්, සසංක, සුහේලි, තිසර දනංජය, හිරුනි, ඊගාවට ආසිංචනා, දනුප, තරුෂි, අපේ තිරුණී ප්‍රසාදී, මෙතුල් මින්දිය නියමයි. 19 දෙනෙක් ඉවරයි. ඔගොල්ලෝ මාර වේගවත් දරුවෝ. බලමු. 20 දෙනෙක් ඉවරයි. අවසානට එකතු වුණා චනිත්මා. තව මිනිත්තුවක් දෙන්න පුළුවන් මට. තව අපි අවසාන මිනිත්තු කිහිපේ ඉන්නේ. 9:45 වෙනකන් අපිට වෙලාව තියෙනවා. නිසා තව මිනිත්තු දෙකක් මට දෙන්න පුළුවන් ඔයාලට. නියමයි. කවිදු ගයන්ත ඉවරයි. රිවිෂන් පන්තියේදී
ඔබට මහා දැවැන්ත විෂය කොටස් ප්‍රමාණයක් ආවරණය වෙනවා. past papers, පළාත් papers, අමතර විෂය කොටස්, දැවැන්ත විෂය කොටසක් ආවරණය කරනවා. පැහැදිලිද? ඕලෙවල් ප්‍රශ්න පත්‍රයේ නිර්මාණය වෙන තේමාවක් මේ හැම දෙයක්ම සම්පූර්ණ වෙනවා. රිසිඳ ඉවර වෙලා තියෙනවා නියමයි. පියුමි භාග්‍ය ඉවරයි. ඊගාවට ශාක්‍ය නියමයි. හොඳයි අපි සාකච්ඡාව ආරම්භ කරන්න යන්නේ. ගානේ කියවන්න මම අවස්ථාව දෙනවා හිරුනි හරේෂ ගාන කියවමු. ප්‍රාදේශීය සභාවක් විසින් නිවසක් සඳහා 6%ක පරිපණම් බදු අය කරයි. එම නිවස සඳහා කාර්තුවකට රුපියල් 450ක් පරිපණම් බදු ලෙස ගෙවයි. පළවෙනි ප්‍රශ්නය වර්ෂයකට වරිපරම් බදු මුදල සොයන්න. නියමයි. මගේ පළවෙනි ප්‍රශ්නය කාර්තුවට මාස කීයද? දන්න කෙනෙක් ටක් ගාලා මයික් එක ඔන් කළා කිව්වා. 4. පුළුවන් කට්ටිය අත උස්සන්නකෝ මං අහන්නම්. කාර්තුවට මාස කීයද? 21 දෙනෙක් කියනවා 22යි 25යි නියමයි. අපි අහමු ළමයි කීප දෙනෙක්ගෙන් කාර්තුවට මාස. දිලුම් රන්දුනු කීයද මාස? 4යි සර්. කාර්තුවට මාස 4යි සර්. 4යි. තව උත්තරයක් බලමු අපි ටානියා. 3යි සර්. 3යි. සසංක. කාර්තුවට මාස සසංක ඉඳුර. සසංක නැද්ද? සුහේලි. 3යි සර්. 3යි. තිසර ධනංජය. 3යි සර්. කීයද තිසර? 3යි. 3යි. හිරුනි හරේෂා. 3යි සර්. 3යි. ළමයි කාර්තුවක් කියන්නේ ත්‍රිමාසික වාරිකයක්. ඔන්න අමතක කට්ටිය ලියා ගන්න. කාර්තුවක් කියන්නේ කවුද? ත්‍රිමාසික වාරිකයක්. ත්‍රිමාසික වාරිකයක්. ඒ කියන්නේ ත්‍රි කියන්නේ 3යි. එහෙනම් කාර්තුවට මාස 3යි. අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නය වාර්ෂික වරිපණම් බදු මුදල කීයද? එහෙනම් මාස 3කට 450යි නම් අවුරුද්දට කාර්තු 4යි. එහෙනම් වාර්ෂික වරිපණම සමානයි 450 වැඩි කරන්න 4ෙන්. අවුරුද්දට කාර්තු 4යි. කාර්තුවට මාස 3යි. ඒ අනුව බිඳුවයි 4 වරක් 5 20න් බිඳුව දැම්ම දෙකක් ඉතුරුයි 16 2යි 18යි. ඒ අනුව රුපියල් 1800ක් යනවා අවුරුද්දට. රුපියල් 1800ක් යනවා අවුරුද්දට. හරියට හරි. ඊගාවට අපෙන් අහනවා මොකද්ද? නිවසේ තක්සේරු වටිනාකම. ඔන්න අමතක දරුවෝ ලියා ගන්න. වරිපණම් එක්ක අපිට හම්බෙන සමීකරණයක් තියෙන වරිපණම් බදු මුදල සමානයි තක්සේරු වටිනාකම වැඩි කිරීම ප්‍රතිශතය. වරිපණම් බදු ප්‍රතිශතය. ඒ අනුව වරිපණම දන්නවනේ දරුවෝ 1800යි. තක්සේරු වටිනාකම අහන්නේ නම් එයා දන්නේ නැහැ. හරියට හරි. වරිපණම් බදු ප්‍රතිශතය අපිට කියනවා 100ට කීයද? 106යි. වරිපණම් බදු ප්‍රතිශතය 106යි වාර්ෂිකව. එහෙනම් අපි x තනි කරමු. ඔන්න බලන්න 1800යි 100 උඩ යනවා 6 යට එනවා x තනි වෙනවා. හරි? ඔන්න බලන්න වැඩි. ඒ අනුව මම සුළු කරන්න වෙන පාට පෑනක් ගන්නම්. මෙතනට 1යි මෙතනට 3යි 0.2යි. 300 වැඩි කරන්න 100ෙන්. ඒ අනුව වරිපණම් අය කරගත්තට පස්සේ තක්සේරු වටිනාකම රුපියල් 30000යි. අනිවාර්යෙන්ම තරුවගන්තියක් ලියන්න ඕනේ මොකද්ද? තක්සේරු වටිනාකම රුපියල් 30000යි. නිවසේ තක්සේරු වටිනාකම රුපියල් 30000යි කියලා ලියන්න ඕනේ. රුපියල් 30000යි කියලා ලියන්න ඕනේ. හොඳයි. අවසාන ප්‍රශ්නය අද දවසේ ප්‍රෝමිලක්කම් 3. එම නිවස සඳහා ඊළඟ වර්ෂයේ වාර්ෂික වරිපණම් බදු මුදල 2400ක් බව ප්‍රාදේශීය සභාව දන්වා ඇත. නව වරිපණම් බදු ප්‍රතිශතය සොයන්න. ඊගාව අවුරුද්දේදී 2400 වැඩි වෙලා 1800යි තිබ්බේ දැන් 2400ක් වෙනවා. අපෙන් අහනවා නව බදු ප්‍රතිශතය කොච්චරක්ද කියලා. හැබැයි තක්සේරු වටිනාකම නම් වැඩි වෙන්නේ නැහැ ළමයි. හැබැයි බදු මුදල වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 2400යි. හැබැයි තක්සේරු වටිනාකම එහෙම්මමයි. නියමයි. 109යි කියලා දරුවෝ අරන් තියෙනවා. තක්සේරු වටිනාකම 30000යි. තක්සේරු වටිනාකම 30000යි. ප්‍රතිශතය 100ට x. මම සමීකරණයේ සූත්‍රය ලියන්න ගියේ නෑ. x තනි කරගමු. 2400යි යට ඉන්න 100 උඩ එනවා. උඩ ඉන්න 30000 යට එනවා.
මේ පැත්තෙන් x තනි වෙනවා එයා තමයි ප්‍රතිශතය. මෙන්න සුළු කිරීම මගේ මම වෙන පාඩ පෑනකින් කරන්නම් දරුවෝ. බෝලෙට බෝලේ මේ බෝලෙට මේ බෝලේ මෙයාට මෙයා මෙයාට මෙයා 24 3ෙන් බෙදුවාම 8යිනේ 9යි නෙමෙයි. ඒ අනුව ප්‍රතිශතය 100ට 8යි. එහෙම නේද? සසංක දිනති චලනී 100ට 8යි නේද උත්තරේ? ඔව් සර්. ඔව් සර්. ඒ අනුව ලියන්න ඕනේ මොකක්ද? නව වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය. නැත්නම් නව වරිපණම් බදු ප්‍රතිශතය. ප්‍රතිශතය 100ට 8කි. නව වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය 100ට 8කි. හරි. මේ වෙද්දී අපි සියලුම ප්‍රශ්න සාකච්ඡා කරලා අවසන්. දරුවන්ට මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඉස්සලා කවිෂ වගේ අහන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. මුකුත් නෑ ප්‍රශ්න. හැමෝටම සුපිරිට වැඩේ තේරුණාද? අවසාන අධීර සාකච්ඡාව හොඳටම තේරුණාද කියන්නේ? සුපිරිද? හැමෝටම පැහැදිලිද? කතා කරමුකෝ චුට්ටක්. ඔව් සර්. නියමයි. හොඳයි. හරි. අපි එහෙනම් ලබන සතියේ දෙවෙනි සතියත් එක්ක සම්බන්ධ වෙනවා. අපේ දරුවෝ සමග ලබන සතිය අපි කතා කරන්නේ සංඛ්‍යානය තේමාව සහ කුලක සම්භාවිතාවයේ තියෙන මගේ මතකයේ හැටියට බලමු අපි ලබන සතියේ සම්බන්ධ වෙමු. එහෙනම් අපි අද දවසේ අවසන් කරන අවසාන මිනිත්තු කිහිපයේදී නැවත ඔබ සමග අපි ඊටාවු এডুকেෂන් සමූහ අධ්‍යක්ෂක තිලින රාජපක්ෂ ගුරුතුමන් සම්බන්ධ වෙනවා. දරුවෝ දැන් අපි කොහොමද මෙතනින් පස්සේ ඔයාලගේ රිවිෂන් ටියුට් එක පොතේ අලවන්නේ මේ පිළිබඳව දැනුවත් කරන්න නැවතත් සම්බන්ධතාවය අපි ඊටාවු এডুকেෂන් සමූහ අධ්‍යක්ෂක තිලින රාජපක්ෂ ගුරුතුමන්ට ලබා දෙනවා. හොඳයි දරුවනේ. එහෙනම් ඇති පැහැදිලි ඔයගලන්ට. හරි. දරුවනේ මම එනව නේද? ඔව් සර්. හරි දැන් අපි වැඩ පිළිවෙල දැන් හොඳටම ඔයගලන්ට හුරු වුණා. දැන් ටියුට් එක තියෙන හැම ළමෙක්ම ටියුට් එක අලවන්න ඕනේ ඔයගලන්ගේ ලියලා ඉවර වෙච්ච තැන දකුණු අත පැත්තේ පිටුව. දැන් උදාහරණයක් ලෙස ගත්තොත් ඔබ ලියලා ඉන්න පිටුවේ මේ පැත්තේ හිස් වෙන්න පුළුවන්. කමක් නැහැ. ඔබ අලවන්න මේ පැත්තේ පිටුවේ. මේ ටියුට් එකේ පිටිපස්ස පැත්තේ සම්පූර්ණ ගම් ගාලා මෙන්න මේ පැත්තේ අලවන්න. දකුණු පැත්තේ මෙතනින් අලවන්න. ඒතර මේක හැම වෙලාවෙම පොත විදියට තියෙනවා. මේ ටියුට් එක A4 size එකට වඩා සෙන්ටිමීටර් භාගයක් විතර වටේ කපලා තියෙනවා. එහෙනම් ඕන වෙලාවක ඔයගලන්ට මේක ඇතුළේ අලවන්න පුළුවන්. පැහැදිලි නේද ළමයි? ඔව් සර්. පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. right. ඔව් සර් පැහැදිලි. ඔව්. අද කරපු වැඩසටහන ගැන අලුත් වැඩ පිළිවෙල ගැන නව විවිධීම පිළිබඳව ඔයාලගේ අදහස් කොහොමද? අද කරපු එක හොඳට තේරුණාද කියපු විදිය? කරපු විදිය පැහැදිලිද ඔයගලන්ට? මොකක්ද හිතෙන්නේ? අද පන්ති අපි අලුත් මුහුණුවරකින් පැවැත්වුවේ මොකද හිතෙන්නේ ඔයගලන්ට? හොඳටම පැහැදිලි සර්. හොඳටම පැහැදිලි. අනිත් කට්ටිය කතා කරමු හැමෝම. ගොඩක් හොඳට තේරුණා සර්. පැහැදිලි. සාර්ථක නේද ළමයි? ඔව් සර්. right very good. හරි. පුළුවන් අය ඉන්නවනම් මට ටියුට් එක අලෝපය පෙන්වන්න පොඩ්ඩක්. පුළුවන් ළමයි ඉන්නවනම් ටියුට් එකේ අලෝපය පෙන්වන්න. වීඩියෝ එක ඔන් කරලා ටියුට් එකේ අලෝපය පෙන්වන්න මට. හොඳ ළමයි නම් කරනවටක් ගන්න. ටියුට් එක තියෙන කට්ටියට පුළුවන් ටියුට් එක අලවලා තියෙන එක පෙන්වන්න අපිට. කවිඳු වැඩේ ඉවර කරලා තියෙනවා නියමයි කවිඳු. පෙන්වන්න කවිඳු ටියුට් එක අලවලා තියෙන එක. right very good කවිඳු නියමයි.
very good. Dilki Nimesha, very good Dilki, very good. Avishka Chamod, Niyamai Avishka, Harima Satupui, Haripili Valai. Danupa, very good Danupa, very good. Shakya Parami, Niyamai, Kudakundai. Mitul Mindya, Tamudai Mitul, very good. Ashishana, Sayano the Matama, very good. Tanya, very good Tanya. Supun Mutsar Hudai. Chalani Amanda, very good Chalani. Tarumutu, very good Tarumutu. Savidu Sandarvan Niyamai Savidu. Sanitma Pudini, very good. Hiruni Kaushalya Niyamai. Kodaklamai Hundra Kalatino. Emogi Balanti Bana Vatina Namut Madi Vela Peter. Risandi Adinsa. Very good. Niyamai Risandi. Hemogi Hundra Kalatino Lamai, Saturi Ogolo Ajadavasi with the Sarthak Pilimado. Digger Sarthak to Radwagan and the Vipute. Happy Betting Api Godak. Mahansina Ogalang Sarthakaran. Mama Danu Achara Mandli keep the Kikmokatagar Haiti. Mangitano Gaiti Vichet Apitarana, Mahansina Kauraka Melanka and Etuatikela. Make a lament Kuitarandur Sadar Nikinikal Amai to the Mudram Theru at even Nithamai. But Api make a wedding and Ogan Taxi work watching a Kudram and Ogalanta. ඔව් සර්. Even either. ඔව් සර්. What is in any cut? Right. ඔගොල්ලෝ හැමෝම මේක දිගටම පවත්වාගෙන යන්න අපි අපේ පැත්තෙන් මහන්සි දරනවා. ඔගොල්ලෝගේ අපි හැමෝගෙම එකමුතුකමත් එක්ක අපිට ලොකු ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි අද සෙමිනාර් එක මෙතනින් අවසන් කරමු. පන්ති අවසන් කරමු. ඔගොල්ලෝ හැමෝම සුබම සුබ සතියක්. අයිබෝන් ද්වීපතේ. අයිබෝන් සර්. Thank you, sir. අයිබෝන් සර්. thank you, sir. ආයුබෝවන්.